හරිනේ. ඔබ ගියාද? නෑ. මට මෙයාට හම්බෙන්න ඕන අද. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ දිහා බලලා අපි ධනුෂ්කලා කරන දේවල් බලන් ඉන්නේ කිව්වා. මම කිව්වා සර් දැන් ඔයගොල්ලෝ මං යන වාහනේට ගල් ගස්සන්න යන්නේ නේ මිනිස්සුන්ගෙන් කියලා. මං කිව්වා නෑ සර් එහෙම එකක් නෑ. නෑ එහෙම ඔයගොල්ලන්ගේ නිවුස් එකේ ගැහුවානේ. ධනුෂ්ක මතක තියාගන්න බලය කියන එක හැමදාම නෑ. මටත් වැරදුනේ ඒකෙන්. මමත් හිතන් හිටියා මේක හැමදාම තියෙයි කියලා. මම විතරක් නෙමෙයි මාගාවින්න වටේ හැමෝම ඒ දේ ආශිර්වාදයක් කරන්න හිතන හැම වැඩක්ම කරා. වැරදි කරා එතුමම කිව්වා. මම ඉතින් කිව්වා මං කොහෙද ඉතින් ඔබතුමා ඒවත් දැනගත්තා නෑ ඔබතුමාට ඒව නවත්තන්න. දේශපාලනේ ධනුෂ්ක ඒවා කරනවා හරි අඩුයිනේ. මේකනේ අපි පිළිගන්න ඕනේ ඇත්ත. බලය නැති වෙනවා. ඒ දවසටත් ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ මේ සමාජයේ කියලා මට උපදෙසක් දුන්නා. අද ඉන්න අයටත් බලපානවා. අද මහින්ද රාජපක්ෂ මහත්තයාට බලපානවා. සුබ දවසක්. ඉතින් අදත් මචං වැඩසටහන අපි හම්බෙන්නේ හො දවසකින් පස්සේ හෙට දවස හදන කය මචං වැඩසටහන දවසේ අපේ මේ අපිත් මේ කයට සෙට් වෙලා ඉන්නේ අපේ දන්න කියන කෙනෙක්. කියන්නේ අපේම කෙනෙක්. කියන්නේ අපේම කෙනෙක් කියන්නේ අපිත් එක්ක මාධ්‍ය වැඩවලත් ඉන්නවා, දේශපාලන වැඩවලත් ඉන්නවා, තව අහුවෙන හැම වැඩකම ඉන්න ගොඩක් දෙනෙක් දන්න පුරු පුරුදු කටහඬක්, පුරු පුරුදු මූණක් ධනුෂ්ක රාමනායක. අයබෝවන්. ධනුෂ්ක මම මෙහෙම පටන් ගන්නම්. මේ දැන් අපි මීඩියා වලත් එකට වැඩ කරලා තියෙනවා. එතකොට දේශපාලන වැඩවලත් එකට වැඩ කරලා අපි හැමෝම දේශපාලන කරනවා. බොරු කියන්න ඕනේ නැහනේ. ඇත්තටම මචන්ලා. ඇත්තටම මචන්ලානේ. මොකද මේ දවස්වල වැඩ? බර තියලා තියෙන කොයි පැත්තටද? මේව ඇත්තටම මූලික බර දීලා තියෙන දේශපාලනයට මේ දවස්වල සියලු වැඩ කටයුතු වල වැඩි වෙලාවක්, වැඩි කොටසක්, වැඩි ආයාසයක් දරන්නේ දේශපාලනික වැඩපිළිවෙලක් වෙනුවෙන්. ඊට අමතරව ඉතින් මගේ වෘත්තීය කටයුතු, පෞල් ජීවිතය, සාමාන්‍ය සමාජ කටයුතු සිදු කරගෙන යනවා. කපාට ඊයරා මේ පෙට්‍රල් ඩීසල් වැඩි කරා කියලා කියපුවන් අද දවල්ේ උන පාම් පිටි වැඩි කරා කියපුවන් මොකද හිතෙන්නේ? මෙහෙමයි මේක ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. මොකද යම්කිසි කෙනෙක්ට දැනීමක් නැත්නම් යම්කිසි කෙනෙක්ට මේ අපේක්ෂාවක් නැත්නම් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඔහේ යනකොට මේ වගේ දේවල් වටා පිටාවෙන් නිර්මාණය වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක අපිට මේ අරුම පුදුම නිවුස් එකක් නෙමෙයි. දැන් ශානුවට මතක ඇති මම හිතන්නේ ඩොලරයේ අගේ රුපියල් 100 වගේ වෙනකොට කොහොමද තිබ්බත් දැකීම කියලා හොඳ මතකයක් ඇතිනේ නේ. ඒකේ දවස්වල හෙඩ්ලයින් නිවුස් එකක්. දැන් එහෙම ගණන් ගන්න නැහැ නේ. දැන් නිකම් සබ් හෙඩින් එකක්. ඒ යන විදියට යනවා. මේක 260 නෙමෙයි. මේක 300 වෙන්නත් පුළුවන්. දැනෙන්නේ මිනිස්සයාට. පල්ලෙහා ඉන්න මිනිස්සයාටයි ව්‍යාපාරිකයටයි මේක දැඩිව දැනෙනවා. අද උදේ මම නැගිටලා පොඩි වෙලාවක් යනකොට දැන් මේකත් එක්ක YouTube වල Facebook වල යම් සංවාද ඇති වෙලා තියෙනවානේ. එහෙන් බලනකොට මේ පරණ එකක් pop up වෙලා තිබ්බා. පරණ එකක් තිබ්බා. ඇත්තටම මේ ධම්මික පෙරේරා මහත්තයා 2021 ඔක්තෝබර් මාසේ එතකොට ඩොලර් එක 203යි. ඕක කියනවා ඩොලර් එක 233 වුණොත් එහෙම අපි ඉවරයි. ඔය ඉතින් එයා ඉවර වෙන්නේ නැති. හැබැයි සමාජයක් විදියට මොකද්ද වෙන තත්වයේ කියන එකට අපිට පුරෝකතනයක් තිබ්බේ නැහැ. මොකද ඇත්තටම මම පුද්ගලයෙක් විදිහට මම මේ ධම්මික පෙරේරා මහත්තයාගේ නම ගෙන ආපු ඉඳන් මම කියනවා මම අපිට පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. අපි නිකන් කැමැත්තෙන් හිටියා මේ මෙහෙම ව්‍යාපාරික පන්තියක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ ව්‍යාපාරික පන්තියත් එක්ක රටේ පෞද්ගලික අංශය ශක්තිමත් වෙන්න ඕනේ. ඒකේ යම්කිසි ප්‍රතිලාභයක් පල්ලෙහා ඉන්න බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන්ට යන්න ඕනේ කියලා. හැබැයි මම හිතන්නේ මේ එතුමා කියනවා සමහරක් සංවාදවලදී දේශපාලඥයෝ කයිය ගහනවා මේ අපි තමයි මේ රටේ මේ ආර්ථිකය ගොඩනගන්නේ කියලා. මේ ළඟදී අර ජනාධිපතිතුමත් එක්ක ව්‍යවසායකයෝ හම්බුණානේ. එතුමා හරි අපූර්ව කතාවක් එතන කිව්වා.
මම එදා හිතාගත්තා එතුමත් ව්‍යාපාරික කයියක් විතරයි ගහන්නේ. එතුමාගේ අවශ්‍යතාවය ඒ දේශපාලන ධාරාවෙන් ඉටු කරගන්නවා මිසක් ඒක වෘත්තීභාවයකින් ජාතික දේශපාලනයට හෝ ජාතික ආර්ථිකයට එකතු කරන්න එතුමා බලාපොරොත්තු වෙන පුද්ගලෙක් නෙමෙයි කියලා. මම හිතන්නේ දැන් මේ ඩොලර් එකේ අපි 125කින් එකපාරට වැඩි වෙන්නේ එක මොහොතකින්. දැන් ඒකත් වෙන්නේ හරිය අවාසනාවන්ත විදිහට. ඒ කියන්නේ උදෑසන පෞද්ගලික බැංකු දෙකක් තීරණය කළා ඒක තමන් කරනවා. ඊට පස්සේ මහ බැංකුව හවස ගැසට් එකකින් මේක අනුමත කරනවා. එහෙම එකක් නේ. ඒ කියන්නේ මේක නිකන් මැනිපියුලේෂන් එකක් විදිහට තමයි ඒකත් වෙන්නේ. ඒ කියන්නේ රජයේ ඉක්මන් වෙන්නේ නැහැ. ඉතින් මේක වෙන්න තිබ්බ දෙයක් මම මුලින් කිව්වා වගේ. ඒ වෙන්න තිබීම මත අරුබුද රසක් නිර්මාණය වෙලා තියෙනවා. මේකෙන් මේක ඉවර වෙනවද? අපි අන්න ඒකනේ හිතන්න ඕනේ. ඉවර වෙන්නේ නැහැ ශානුක. වෙන්නේ දැන් උදාහරණයක් ඊයේ මම බලාගෙන පාර්ලිමේන්තු මේ සාකච්ඡාව යනකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ එකපාරටම බැසිල් රාජපක්ෂ එනවා කියලා മന്ത്രിවරයෙක් එයාගේ කතාව මැද්දේ කියනවා. ඒකත් එක පෙරලා කතාවක් එනවා. අන්න මාස 3කට පස්සේ මුදල් ඇමති පාර්ලිමේන්තුවට ආවා කියලා. මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ලංකා රාජ්‍ය ව්‍යවස්ථාවට අනුව මූල්‍යයට වග කියන ප්‍රධානම ආයතනය පාර්ලිමේන්තුව. එතකොට මේ රට දැන් හර්ෂ ඩි සිල්වා ඊයේ කියනවා අපි ලෑස්ති දේශපාලඥයෝ වෙන්න ඉස්සලා අපි ශ්‍රී ලාංකිකයෝ ලෑස්ති පාර්ලි චම්පික රණවක කියනවා මේ අර්බුදයක් මුව විට තියෙනවා අපි මේක සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම විපක්ෂයක් අපිට ඉස්සලා තිබ්බේ නැහනේ. දැන් ඔබයි මමයි මාධ්‍ය ශාස්ත්‍රයේම ඉන්නකොට අපි දැක්කා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කමිටුව. ඒක ආණ්ඩුවෙන් හදන්න ඕන එක. හැබැයි විපක්ෂය හදාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපේ කොහෙද මේ මොන සිංහයද බොරළුගොඩ සිංහයයි ඊට පස්සේ විමල් වීරවංශයි උදයගම් මම්පිලයි අජිත් නිවාඩ් කබ්රාලුයි මේ කියන මහා සූසට පිරිසක් ආවනේ. තියලා ප්‍රෙස් එකක් තිබ්බා. දැන් මේ ප්‍රෙස් එකේදී මට තාම මතකයි මහින්ද මහත්තයා කොලයක් එහෙම අරගෙන මෙහෙමයි සංචිතවල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඩොලර් එක අපේ කාලේ කීයද ප්‍රතිපස්සෙන් කියන 131යි දැන් මේක 171 වෙලා කියලා මාර අපූර්ව සංවේදී කතාවක් කරනවා. අවසානයේ මොකද කියන්නේ? මේක මෙහෙම යන්න දීලා නෙමෙයි නවත්තන්න ඕනේ. මේක පාලනය කරන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන්. බැරි නම් දීලා යන්න. දැන් දීලා නෙමෙයි මිනිස්සු විසින් ඒ කියන සංවේදී කාරණා ඇහුවාම තරුණයෙක් විදිහට වැඩිහිටියෙක් විදිහට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඒක හදවතට උණු වෙන කාරණානේ. හරි බාර දුන්නා. මොකද මේ මූණත් අහඩු ටිකෙන් ඒ නම් වලින් ආර්ථික පරිශ්‍රණ කණ්ඩායම සමාජ සංවර්ධන කණ්ඩායම ඔය වගේ විවිධ নানা ප්‍රකාර නම් වලින් ආවේ. හැබැයි වැරදුනානේ. ඒ වැරදීම සමාජයක් විදිහට දේශපාලනික උපහාසය විසින් තමයි ඒ වැරදීමට මං මාවත විවෘත කරේ. ඒ දේශපාලන උපහාසය සහ දේශපාලනික වැරදි භාවිතය තුලින් මිනිස්සුන්ට උද්දීපනයක් ඇති කරා. මේ මිනිස්සු කියන්නේ හරි හෘද සංවේදී කාරණා මේ මිනිස්සු ඉතිහාසයේ සමාජයට යම් සේවයක් කරා. අපි පිළිගන්නවා යුද්ධයේ කාරණේදී මේකේ කිසිම බාධාවක් නැහැ. ඒක නිසා මිනිස්සු හිතන්න ගත්තා අම්මට හුඩු දැන් තමයි ලංකාවේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ කියලා. වෙන්න තිබ්බා. හැබැයි සැලසුමක් නැහැ. ඒ සැලසුම වෙනුවට තියෙන්නේ දැන් උදාහරණයක් ඊයේ කිව්වනේ මේ උදාහරණයක් ආනයන කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් මේ ලයිසන්ස් එකක් දෙනවා මේ ඒ ශේෂ්ත්‍රවල ආරක්ෂා වීමට කියලා. ශානුක හිතනවද වෙයි කියලා? මම පෞද්ගලිකව හිතනවා වෙන්නේ නැහැ කියලා. ඒක වෙන්නේ හිතවත්කම් වලට සහ බලයට නතු වෙලා ඒ ලයිසන්ස් ටික දෙයි. දැන් උදාහරණයක් අද උදේ SMS alert එකක් ආවා ගෑස් ප්‍රශ්නේ ඉවරයි කියලා. ඉවර නෑ ඇත්තටම. ඉවර වෙන්න විදිහක් නෑනේ. දැන් ඔන්න ගෑස් ආපු නැව ක්ලියර් කරනවා. මෙට්‍රික් ටොන් උපරිම 2000ක් හෝ 3000ක් තියෙයි. තව එකක් තියෙනවා වැටමායිමේ ඇවිල්ලා බලාගෙන. ඕකත් අපි කියමු 3000ක් හෝ 4000ක් තියෙයි කියලා. ලංකාවේ ඩේලි රික්වයර්මන්ට් එක මෙට්‍රික් ටොන් 1000ක්. එතකොට මේක 3000යි නම් දවස් 3යිනේ. තව ඒක 4000 නම් දවස් 4යිනේ. ඒතර දවස් 7යි. අපි කියමුකෝ මිනිස්සුත් ඉවසිලිවන්ත වෙලා වැඩියෙන්ම ගෑස් පුච්චන්නේ නැතුව තමන්ගේ තව ටිකක් පටි තද කරගෙන අපි මේක දවස් 10කට පාවිච්චි කරා කියලා. ඊළඟ කාලේ. මොකද්ද සැලැස්ම? ඒතර ලිට්‍රෝ එක නැවත ඕමාන් ගෑස් ළගෙන්ම ගෑස් ගන්නවද නැත්නම් මේ ලිට්‍රෝ එක දැන් අලුතෙන් මේ ස්පොට් ටෙන්ඩර් එකක් ගෙනල්ලා මේව අභ්‍යන්තරයේ තියනවා යම්කිසි කසුකුසු. දේශපාලනික කඹ ඇදිලි. දැන් අපි දන්නවනේ මේ කවුද මෙතන සභාපතිතුමාව එළවන ලිට්‍රෝ එකේ සභාපතිතුමාව එක පැත්තකින් බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වෙලා එළවනවා. අයින් කරනවා. ඔව් අතරමැද පොඩි කැලක් අහන්න දවා කියන්නේ මම මාධ්‍ය ශේෂ්ත්‍ර දේශපාලන හිටිය වගේ මේ රාජ්‍ය පරිපාලන කටයුතු හිටිය මේ රාජ්‍ය
අමාත්‍යංශ කීපයකින් වැඩ කරා. අපි දන්නා මේ සමහර තැන්වල මේ දේශපාලඥයා විතරක්ම නේ මේ ගේම් එක ප්ලේ කරන්නේ. අනිවාර්යයෙන්. තේරුණාද? දැන් මේ වගේ අර්බුද ASCII සමහර නිලධාරීන් ඉන්න පුළුවන්, ව්‍යාපාරිකයන් ඉන්න පුළුවන් මේ ගේම් ප්ලේ කරන. ඔව්. ඉන්නෝ. ඒව වෙන්න බැරිද මේක? 100% වෙනවා. ඒක මෙහෙමනේ වෙන්නේ. දේශපාලඥයා සොෆ්ට් කෝන් එකක් ඉල්ලනවා. මගේ වැඩේ කරලා දියන් කියලා. හරිද? ඒතකොට දේශපාලඥයාට ඒ වෙනුවෙන් අස්සන ගහන්නේ නිලධාරී සෙට් එක. නිලධාරී සෙට් එක එක මොහොතකදී කියනවා සර් මේ අපේ වැඩක් මේකත් වෙන්න ඕනේ කියලා. අර දේශපාලඥයාට ඒක නොකර ඉන්න බෑ. වින් වින්නේ. මම උගේ පිට ගහනවා ඌ මගේ පිට ගහනවා. හරිද? ඕක තමයි වෙන්නේ. මේක ශානුක මේ ලංකාවේ සියලු රාජ්‍ය ආයතන වල වෙනවා. අඩු වැඩි වශයෙන්. හැබැයි ඍජු දැනුත් තියෙනවා. දැන් උදාහරණයක් මම ඔය කියන විදුලි බල ශාස්ත්‍රයේ හිටියා. මම ඔය අර්බුදයට ලක් වෙලා තියෙන තාක්ෂණ පර්යේෂණ ශාස්ත්‍රයේ හිටියා. එතකොට විශේෂ භාරාමති පාට්ලි චම්පි කරනවක. අපි එහෙම ඒවා දැකලා නැහැ. අද වෙනකන් එහෙම ප්‍රශ්න තිබ්බනම් දැන් චම්පි කරනවකට එලෝ ගහන වෙලේ නඩු කීයක් දාන්න ඕනේද? එහෙම එකක් නැහැ නේ. අර බයිසිකල් මේ මෝටර් රියාන් තුනක් විතරනේ ඉතුරු වෙලා තියෙන්නේ. වෙන එකක් නැහැ. ඒතකොට මේ සාමාන්‍ය කාරණා මේ දෛනික ලෝකයේ සමාජයේ දවසකට වෙන රියානතුරු ප්‍රමාණයත් එක්ක මේ ඒක තත්වයක්. හැබැයි අරවා ඇවිල්ලා විශේෂ කාරණා. එහෙම එකක් නැහැ. දැන් ශානුක ආපු වින්දා ශානුකත් දන්නවා මමත් ITN එකේ වර්කින් ඩිරෙක්ටර් වෙලා හිටියා. මට මතකයි මම එක බෝඩ් මීටින් එකක වාඩිලා ඉන්නකොට මම සභාපතිතුමාගේ නම කියන්නේ ඔහු ඉතාමත් කලබලයෙන් ඇවිල්ලා වාඩි වුණා. වාඩිලා බෝඩ් පේපර්ස් ටිකක් දාගෙන ගියා. දැන් බෝඩ් පේපර්ස් ටික අපිට එනවනේ. එතකොට මගේ පුරුද්දක් තියෙනවා මම ওই ටික හැමදාම කියවලා මගේ නෝට්ස් ලියාගෙන තමයි මම බෝඩ් මීටින් එකේ වාඩි වෙන්නේ. කරනකොට පළවෙනි දෙක තුන පළවෙනි එක හරි අප්‍රූව්ඩ් නේ. මම කියනවා නැහැ. ඇයි නැති? මම කියනවා සර් මේක පොඩි වෙන වැඩක් විදිහට තමයි මට තේරෙන්නේ. ඇයි මං කොස්ස මේ මීට වඩා හොඳ quality productions local කරන්න පුළුවන් මීට වඩා low cost එකකින්. ඇයි අපි මේ foreign productions මේ ගානට ගන්නෙ? මං කිව්වා මේ ITN එක ඇතුලේ producers ලා ඉන්නවා 56ක්. මේ 56න් graduates ලා ඉන්නවා 12ක් විතර. මේගොල්ලන්ට opportunity එක දෙන්න. මේ ඇතුලේ resources ටික තියෙනවා. man power එක තියෙනවා. air time එකත් අපි ගාව තියෙනවා. මේක කරන්න පුළුවන්. මම ඔන්න responsibility එක කරා. බලලා මේ අර ළමයට එන්නක කියලා ඔක මේ මහත්තයරද කියලා එයාගේ සභාපති කාමරේ ඉන්න පියන් ඇවිල්ලා මට කොලයක් දුන්නා. ඒකේ ඒ වෙලාවේ අලෝල තිබ්බේ. මං ඉතින් අලෝපු තැනින්ම ගැලෙව්වා. ගලවලා මේවා කරනකොට ඒකේ දීලා තියෙනවා මේ ධනුෂ්ක රාමනායක ඉන්ධන අවභාවිතා කරලා තියෙනවා කියලා උඩ. දැන් මේ බෝඩ් මීටින් එක දැන් වෙන්නේ වෙන ප්‍රශ්නයක්. දැන් මට ගේන්නේ වෙන එකක්. මම මේක බලවලා මට දැන් ප්‍රශ්නයක් තියෙනවා එතන. ලක්ෂ 6යි ගානක් මම පාඩු කරා කියලා ඔඩිට් රිපෝට් එකක් විතර මේක දීලා මම ඒක ඇතුළට දාගෙන මම කොහොම විරුද්ධයි. තාමත් මම විරුද්ධයි. මේ ප්‍රශ්න වෙනම බලාගමු මම විරුද්ධයි. ඊට පස්සේ ට්‍රෙෂරි ආපු රෙප්‍රසන්ටේටිව් ඉත අවුඩි ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් කිව්වා මේ ධනුෂ්ක කියන එකේ ඇත්තක් තියෙනවා කියලා. හරි. දැන් සභාපතිලා කරන්න දෙයක් නැහැ වැහුවා. දෙවෙනි එක මම විරුද්ධයි. තුන්වෙනි එක මම විරුද්ධයි. මම බෝඩ් පේපර්ස් තුනම මම විරුද්ධයි. මේ සභාවේ ඉන්න මේ බෝඩ් එකේ ඉන්න මැදිහත් අවබෝධයක් තියෙන අනික් අය සියලුම දෙනා කිව්වා මේක හරි කියලා. දැන් මට තියෙන වෙන ප්‍රශ්නයක් නේද? මේකට ආයතනය වෙනුවෙන් මම පෙනී සිටියා මට එනවා වෙන එකක්. දැන් මම බෝඩ් මීටින් එක ඉවර කරලා මගේ රූම් එකට ගිහලා මම දැන් මේ කල්පනා කරනවා. මම මගේ රියදුරා ගෙනල්ලා ඇහුවා මේ මෙන්න මෙහෙම මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ඇත්තද? මොකද මම කවදාවත් මේකට තෙල් ගහලා නැහැ වාහනේට. ආයතනයෙන්ම තමයි ගහන්නේ. මට ඒ සම්බන්ධයෙන් නිල දැනුවත් වීමක් කළත් නැහැ මේ එහෙම අරුබුදයක් තියෙනවා නම් ඇත්තටම ප්‍රශ්නයක් කියලා. මම ඇත්තටම ඒ දවස්වල ට්‍රාන්ස්පෝර්ට් එකේ මගේ බාරේ. මම ට්‍රාන්ස්පෝර්ට් එකේ මැනේජර්ත් කතා කළා මේ ප්‍රශ්නයක් තියෙනවා සර් කිව්වා. දැන් ඉතින් වැරද්දන්නේ. දැන් නිවැරදි කරන්න විදියක් නැහැ. මට ලක්ෂ 6 ගාණක් ගෙවන්න සල්ලිත් නැහැ. මම කල්පනා කර ඉන්නකොට එක්තරා සුළු සේවකයෙක් මේ රෑ 9ට විතර මම දැන් ඒ බෝඩ් මීටින් එක ඉවර කළා මම දැන් මේ රූම් එකේ මේකට මම කල්පනා කරනවා. සුළු සේවකයෙක් මට ඇවිල්ලා ඒ ට්‍රාන්ස්පෝර්ට් එකේම සර් ඕක ගණන් ගන්න එපා සර්. මං කොහේ එහෙම බෑනේ මිනිස්සු මම මේ වරදක් කළානේ දැන් මෙහෙම. ඕක මේ සර් කරන වරදක් නෙවෙයි සර්. මේකින සියලු DGM ලා එහෙමයි. සර් මේකේ චාමනුත් එහෙමයි. මේකේ ඔය චාමන් ගාවින සෙක්‍රටරිලාත් එහෙමයි. සර් DGM ලා ගාවින අනික උනුත් එහෙමයි. සමහර මැනේජර්ස්ලාත් එහෙමයි. සර් සමහර DGM ලාගේ දරුවෝ ගේන්න යන්නේ තායතන වාහන. මං කොහොමද කියන්නේ? සර් චෙක් කරලා බලන්න ඔය රිපෝට් ටික ඔක්කොම කිව්වා. හරිද? ශානුක මං එදා රෑ ගෙදර ගියේ නෑ. හරිද? මම ට්‍රාන්ස්පෝර්ට් එකට ගිහිල්ලා ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් ෆයිල් අරගෙන මම මේක බැලුවා. වැඩේ ඇත්ත.
ඒ කියන්නේ සමහර මිනිස්සු ගෙවනවලු ලක්ෂ 20 ගණන් මේ ඩිෆෝල්ට් එකට. ඒ කියන්නේ බැලුවාම ක්‍රමවේදය අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඇය හැම වෙහිකල් එකකටම මේ ෆුවල් චිට් එකකින් ෆුවල් ගහන්නේ ITN එකේ ඩ්‍රයිවර්ස්ලා ගිහිල්ලා. එතකොට දැන් මම වාහනේ යන මිනිස්සයා විදිහට මාව දැනුවත් වෙන්නේ නැහැ. මගේ ලිමිට් එක මොකද්ද? ලිමිට් එක පැනලාද? දැන් මෙහෙමයි කියලා. හැබැයි රජයේ චක්‍රලේඛයක් තියෙනවා. මේ නිලධාරියට මෙච්චරයි නියමිත කියලා. ඉතින් මම මේ සියල්ල අධ්‍යයනය කළා. මම අමාත්‍යාංශනුත් උපදෙසක් අරගෙන මෙහෙම ගැටලුවක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආකුවා එනම් මේක බෝඩ් එකේ බලන්න කියලා. ඊළඟ බෝඩ් එක ආවා. දැන් මගේ ඉන්ක්වයරියත් යනවා පැත්තකින්. මම මේක ආවා මම කිව්වා ඉතාමත් හොඳයි. මම ලෑස්ති මුදල් ගෙවන්න. හැබැයි මේ සභාපතිතුමාගේ මෙච්චරක් ගෙවන්න තියෙනවා. මෙන්න මේ GM ගේ මෙච්චරක් ගෙවන්න තියෙනවා. DGM මෙයාගේ මෙන්න තියෙනවා. මෙන්න මේ වාර්තා මේ සියල්ල ඔඩිට් කරන්න පුළුවන්. මෙන්න ෆයිල් නම්බර්ස් ටික, මෙන්න ට්‍රැක් කෝඩ් එක කියලා මම සබ්මිට් කරා. හරිද? මම කිව්වා සභාපතිතුමාගේ ලේකම්තුමත් හරණ නීත්‍යානුකූල නැහැ. හැබැයි එතුමත් මේක පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට එක්ස්ට්‍රා ෆුවල් එකක් යූස් කරලා තියෙනවා කියලා මම ලයිස්තුව දුන්නා. එහෙම වෙලාද? හරි. මේක අපි ආය අදින්න ඕනේ නැහැ. මේක වහන්න. මේ කතා කරන්න ඕනේ නැහැ. ඔන්න සමාජය. කියන්නේ ඉන්ධන විතරක් මම මේ කියන්නේ ඉන්ධන නෑ. හරිද? මම මේ කියන්නේ ඉන්ධන. ඒ කියන්නේ මට අර පොඩි නිලධාරියා මම ඊට පස්සේ ගෙන්නනවා මං කිව්වා අයියේ. නෑ සර්ලා මේවට කරපුවා මේ එකෙක්වත් කරන්නේ නෑ සර්. අපිට පාණිවිඩය ආවම අපි මේ යුතුයකම කරේ නැත්නම් අපිත් මේ ಗುಣමකුව වෙනවා කිව්වා. මං කියන්නේ පොඩි දෙයක්. හරිද? අපිට ඒ වෙනස්කම කරන්න ආයතන ඇතුලේ අපි උපරිම කැපවීම කරා. ඒ කියන්නේ අපිට ඔය අපිත් එක්ක ටෙලිඩ්‍රාමා දාපු එක්කෙනෙක්වත් ඇවිල්ලා කියන්න බෑ ධනුෂ්ක 50000ක් ඉල්ලුවා සභාපති 50000ක් ඉල්ලුවා එක්කෙනෙක් නම් ඉල්ලුවා. එයා තමයි මේ අපිටත් මේ ප්‍රශ්නේ ඇති කරේ. හැබැයි අනික් ආපු විශේෂයෙන් මම කියන්න මහාචාර්ය ධම්මික ගංගානා ඒ වගේම සමන් අතාවුද තාම ශ්‍රේෂ්ඨ සේවයක් කරා. ඒක කරලා ඒවා මැනේජ් කරලා නිලධාරීන්ව කෙලින් හිටවලා අපි කවදාවත් නිවුස් එකකටවත් බලපෑම් කළා නැහැ. මම මේකත් කියන්න ඕනේ. දවසක් ඔය ITN එක පිටුපස්සේ පන්සලක් තියෙනවා. ඉතින් ඔය මේ පන්සල් එක්ක ITN එකේ කිසිම සම්බන්ධයක්වත් ගමක් එක්ක සම්බන්ධයක්වත් ඉතිහාසෙත් තිබිලා නැහැ ලොකුවට. ඉතින් මම ඒ සම්බන්ධය ගොඩ නැගුවා. මම උත්සාහ කරා. මහ ලොකු දෙයක් කරන්න හම්බුන්නේ නැහැ. ගමේ දින්න සමිතිත් එක්ක කතා කරලා ගමේ ඉන්න දරුවන්ට යම්කිසි මේක ඇතුලේ ට්‍රේනින් එකක් ගන්න විදියක්. ඒ කියන්නේ පන්සල් එක ආගමික සංස්ථාව ගොඩනගලා ITN වැඩසටහන් වලට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරන විදියක් හදලා ඔය තියෙන හොඳ අපිත් එක්ක හොඳ හිතවත්කමක් ආයතනත් එක්ක හැදුනා. ඊට පස්සේ පිටිපස්සේ පන්සලේ නායක හඳුරු දවසක් ආවා මහත්තයා පන්සලේ පින්කමක් තියෙනවා පොඩක් ඇවිල්ලා යන්න කියලා. ඉතින් මමත් ගියා. මේ පින්කමට ඇවිල්ලා හිටිය ප්‍රධාන ආරාධිතයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. දෙවෙනියා තමයි විමල් වීරවංශ. ඉතින් මම ඉතින් වැඩසටහන ඉවර කළා හාමුදුරන්ටත් වැඳලා මම පිටත් වෙනකොට කළු ඇඳගත්ත ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා ගියා මේ සර්ට හාමුදුරු එන්න කියනවා කියලා. මම ඉතින් ගියා. යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයයි විමල් වීරවංශ මහත්තයයි ඉන්නවා පුටුවක වාඩිලා. ඉතින් හාමුදුරු ඉන්නවා ප්‍රධාන ආසනේ. පොඩි සංග්‍රහයක් හාමුදුරු පිළිගන්නවලා මටත් වාඩි වෙන මහත්තයා කව මාත් වාඩි වුණාම මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ දිහා බලලා අපි ධනුෂ්කල කරන දේවල් බලන් ඉන්නේ කිව්වා. මම කිව්වා සර් දැන් ඔයගොල්ලෝ මං යන වාහනේට ගල් ගස්සන්න යන්නේ නේ මිනිස්සුන්ගෙන් කියලා. මං කිව්වා නෑ සර් එහෙම එකක් නෑ. නෑ එහෙම ඔයගොල්ලන්ගේ නිවුස් එකේ ගැහුවානේ. මං කිව්වා සර් වාර්තාකරණයේදී යම් පුද්ගලයෙක් කියන එකක් අපි වාර්තා කරනවා. ඒකෙදිත් තියෙනවා ඔය ගුණාත්මක වාර්තාකරණය මේ ඔෆ් ද රෙකෝඩ් මේ ප්‍රැක්ටිසස් ඒවත් තියෙනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මොකද මම නිවුස් එක ගැන බලන්නේ නෑ. අපි ඒක නිවැරදි කරන්න. ඉතින් මම මේකත් ඔළුවේ තියාගෙන ඉන්නවා. මට එතුමා උපදෙසක් දුන්නා. නමස්ක මතක තියාගන්න බලය කියන එක හැමදාම නැහැ. මටත් වැරදුනේ එකෙන්. මමත් හිතන් හිටියා මේක හැමදාම තියෙයි කියලා. මම විතරක් නෙමෙයි මාගාව ඉන්න වටේ හැමෝම ඒ දේ ආශිර්වාදයක් කරන්න හිතන හැම වැඩක්ම කරා. වැරදි කරා එතුමම කිව්වා. මම ඉතින් කිව්වා මං කොහෙද ඉතින් ඔබතුමා ඒවත් දැනගත්තා නෑ ඔබතුමාට ඒව නවත්තනවා. දේශපාලනේ ධනුෂ්කේ ඒවා කරනවා හරි අඩුයිනේ. මේකනේ අපි පිළිගන්න ඕනේ ඇත්ත. මම ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ බලය ගැන හැමදාම හිතන් ඉන්න එපා ඈ. බලය නැති වෙනවා. ඒ දවසටත් ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ මේ සමාජයේ කියලා මට උපදෙසක් දුන්නා. මම මේක ඉතාමත් ඉහළින් පිළිගත්තා. ඇත්ත කතාව. සමහරට අදටත් ඒ උපදේශ අද ඉන්න අයටත් බලපානවා. අද මහින්ද රාජපක්ෂ මහත්තයාට බලපානවා. හරිද? ඒ පැහැදිලි යථාර්ථය. හරිද? ඉතින් මේක තමයි ඔය අහපු දෙයට මේ දෝලනය. කියන්නේ නිලධාරී පැලැන්තියක් ඉන්නවා. මොකද නිලධාරී පැලැන්තිය කියන්නේ උපාධි අරගෙන ඊට පස්සේ ඒ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ගොඩනගා ගත්ත. ඒගොල්ලන් මේක සියුම්ව වෙනස් කරන්න පුළුවන්.
ඒතකොට දේශපාලඥයා ඒ ආයතනයේ ඉන්න අටපාස් මිනිස්සෙක් නම් කැබිනට් ඇමතිවරයා. ඒ විෂය සම්බන්ධයෙන් අවබෝධයක් නැත්නම් ඒ කැබිනට් ඇමතිවරයාට ඔහුට බෑ නිලධාරීන්ට වඩා උඩින් යන්න. ඔහුට හැම වෙලෙම නිලධාරියාගේ සහාය පතන්න වෙනවා. මේක කොහොමද කෙරෙන්නේ කියලා අහන්න වෙනවා. හැබැයි ඒ අහන එක තමන්ගේ මනසෙන් විමසලා තමන්ව මහජන ඡන්දයෙන් පත් කරපු මිනිස්සුන්ගේ අභිලාෂය මේකද කියන එක යම්කිසි ආකාරයකින් ඔහුට සංවිධිතව තේරුම් ගන්න අවබෝධ කරගන්න ශක්තිය තියෙනවා නම් තමන්ගේ දැනුමෙන් තමන්ගේ බුද්ධි මට්ටමේ අන්න ඔහුට පුළුවන් වෙනස් තලයක වැඩක් කරන්න. ඔව් ධනුෂ්ක මම දැන් ඔය කතාව කියපු හින්දා මම එන්න හැදෙන්නේ මෙතන තමයි. දැන් ඔබලාගේ 43 සේනාංක කියන මේකේ ප්‍රධානම කාරණයක් හිතන මතු කරේ මේ ඇවිල්ලා මේ 43 නිදහස් අධ්‍යාපනයත් එක්ක ගොඩනැගිච්ච සමාජෙත් එක්ක ගොඩ. එතකොට දැන් අපේ රටේ අපි දන්නවා මේ නිලධාරීන්ගේ බහුතරය මේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වෙලා ආපු නිලධාරීන් ඉන්නේ. අපි දැන් අලුත් රැල්ලක් දකින මේ අනාගතේ අපිට පොඩි තර්ජනයක් තියෙන ඔය අය මම වගේ අයට මේ දැන් ගොඩක් නිලධාරීන් ඉන්නේ කාන්තාව. කියන්නේ ප්‍රාදේශීය ලේකම් තනතුරු වල ඉන්නේ කාන්තාව ගොඩක් ඉන්නේ. එතකොට තව අවුරුදු 10කින් පවරින් අමාත්‍යාංශ ලේකම් දිසාපතිලා බහුතරය කාන්තාවෙක්. මේ නිදහස් අධ්‍යාපනයේ මොහොන්ට නිදහස් අධ්‍යාපන දීලා පෝෂණය කරලා දැනුම දීලා බුද්ධිය දීලා යවුවට සංස්කෘතිය ඇතුලේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමාජ අධ්‍යාපනය. ඒක පිළිගන්නවා. මම පිළිගන්නවා. කොතරම්ද වැරදුනේ එතන? මෙහෙමයි. ඒ කියන්නේ අපිට බ්‍රිතාන්‍ය පාලනය ලැබලා දුන්න පරිපාලන ක්‍රමවේදයේ තිබ්බ ශිෂ්ට අපි පිළිගන්න යම් කිසි ශිෂ්ටභාවයක් තිබ්බා කියලා. ඒක එක තැනක නැති වුණා නේද කි? මෙහෙමනේ. දැන් උදාහරණයක් මේ සමාජයේ ඔබ මම ඉගෙන ගත්තා වගේම ඉපදිලා සමාජයේ හැදෙන වැඩම වගේම කඩුවෙල වසන්තලත් ඒ සමාජෙම කොටස්කරුවෝ. මදුෂ්ලත් ඒ සමාජෙම කොටස්කරුවෝ. එතකොට ඉතා ඉහළ ශේත්‍රයේ ඉන්න ව්‍යවසායකයෝ ෆෞසුල් හමීඩ්ලා වේවා ඊට පස්සේ MS එකේ අධිපතිතුමා වේවා මංචි වැලිබන් වේවා මේ සමාජයේම කට්ටිය. අයි වෙනසක් කියලා නැහැනේ. එතකොට ඒකට එන්නේ මේ සමාජ අධ්‍යාපනය, පෞල් අධ්‍යාපනය. මේක හරි වැදගත්. මම මේ කරන දේශපාලනයම මම චම්පි කරනවකත් එක නොකර මම මේ පහුගිය අවුරුදු 12ම වෙන දහරාවක පුද්ගලයෙක් අපි කියමුකෝ ඉන්න නරුමයක එක්කම නා කියලා ඔබට මගේ මේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ඒ පාර්ශවයේ කොටස්කරුවෙක් වෙනවා. ඒක අපි මේ බෞද්ධ පොතපතේ ජාතක කතාවේ තියෙනවනේ අර ගිරවා දෙපැත්තට වැටුනහම මොකද්ද වෙන්නේ කියලා. ඒක තමයි මේ යථාර්ථය. එතකොට අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඒකේ ගැටලුවක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. ඉතා ඉහළින් පිළිගන්නවා. මොකද දැන් අපේ ඉස්කෝලේ එක ළමයෙක්ගෙන් පොඩි කාලේ හරි අහුවොත් එහෙම කවුද මොකද්ද පුතා ඔයා වෙන්න කැමති? ડોක්ටර්, ඉංජිනේරුවා. ඒ කියන්නේ නීතිඥ කියන එක පොඩියට එන්නේ. නම්බර් 1 2 ડોක්ටර් ඇන් ඉංජිනේර්. ඒ මෙන්ටලිටි එකනේ ඩ්‍රයිව් කරන්නේ. අම්මා ගෙදරින් ඩ්‍රයිව් කරන්නේ, තාත්තා ගෙදරින් ඩ්‍රයිව් කරන්නේ, ඉස්කෝලේ ටීචර්, ප්‍රින්සිපල් ඔක්කොම ඩ්‍රයිව් කරන්නේ ඒක. හැබැයි හොඳ මිනිස්සෙක් වෙන්න ඕන තැනට ඩ්‍රයිව් කරන්නේ හරියම අඩු තැනකින්. හැබැයි මම දැකලා තියෙනවා සමහරක් පාසල් පෞද්ගලික මට්ටමින් ඒක ගොඩනගනවා. පෞද්ගලික මට්ටමේ. ඒ කියන්නේ ප්‍රධාන විෂය නිර්දේශය නෑ. පාසලේ මේ පාසල් සංවර්ධන සමිතිය ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා මේ අවබෝධය අරගෙන ඔවුන් වෙනම ගයිඩ් බුක්ස් හදලා ඒවා දෙනවා. ඒ කියන්නේ ලිංගික අධ්‍යාපනයේ සිටම මේක දෙනවා. මම කියන්නේ ඒක අවශ්‍යයි. දැන් මම රටවල් වල ගිහිල්ලා තියෙනවා. මම ඒ රටවල් වල අධ්‍යාපනය ලැබලා තියෙනවා. මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදය මට ඒ ශිෂ්‍යත්වයක් ලැබිච්ච වෙලාවක මම මාසෙක එකමාරක් කාලයක් ඒ රටේ හිටියා. මට අපිට ගිහිල්ලා පෙන්නවා මේ ප්‍රාථමික අධ්‍යාපනය කොහොමද කරන්නේ, ද්විතීයික අධ්‍යාපනය කොහොමද කරන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොහොමද කරන්නේ කියලා. අති විශිෂ්ටයි. ඒ කියන්නේ ඒ වෙලාවේ අපිට නිකන් දුකක් හිතුණා අපිට මේක පොඩි කාලේ හම්බුන්නේ නැහනේ. මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ නේ දවස්වල. දැන් ඒ පාසල් අධ්‍යාපනයේ ඉන්න දරුවා අපි කියන්නකෝ 2 වසර 3 වසර ඉන්න දරුවෙක් කියලා. ඔහුව මොනිටර් කරන්න තව ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට තේරුණොත් මේ එක්ස්ට්‍රා ඕඩිනරි කැරක්ටර්ස් තියෙන ළමයෙක් කියලා ඔහුව ඉමීඩියට්ලි ඊළඟ සෙග්මන්ට් එකට ගෙනියනවා. ඊට සුපර් බ්‍රේන් චිල්ඩ්‍රන්ස් ළඟාවට ඒ දරුවව ගෙනියනවා. ඊට පස්සේ ඒ දරුවා හැදෙන්නේ වෙන මොඩල් එකක් ඇතුලේ. එයාගේ ෆයිනල් ටාගට් එකට යන්න අර පාසල යාව ගයිඩ් කරනවා. ආ පාසලේ ටීචර්ස්ලාට එක්ස්ට්‍රා ඕඩිනරි සපෝට් එකක් දෙනවා. ඉතින් අපි එහෙම එකක් වෙන්නේ නැහැ. අපේ හිතන්නකෝ එහෙම දරුවෙක් ඉන්නවා කියලා. ඒ දරුවා තනි වෙනවා. ඒ දරුවව එතනින් එහා ගොඩනගන්න යන්නේ නැහැ. ඊට පස්සේ තරුණ පරම්පරාව ගත්තත් එහෙමයි. අපි කියනකො ආයතනයක් ඇතුලේ දක්ෂ නිලධාරියෙක් ඉන්නවා කියලා. මැනේජර්ට හරි DGMට හරි ඉන්න ඩිරෙක්ටර්ට හරි තේරුනොත් එහෙම මූ මට වඩා යන්න එනවා කියලා කන පැලෙන්න ගහනවානේ. වට්ටනවානේ. වට්ටලා සම්පූර්ණ ජීවිතේ නැති කරනවානේ. ඒ මොකද අර අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ කොටසක් ආත්මාර්ථකාමීත්වයේ ඇතුලේ පෝෂණය කරනවා. පරාර්ථකාමී චින්තනය ඇතුලේ වෙන්නේ නැහැ. ඇත්තරම පරාර්ථකාමී චින්තනය ඇතුලේ වුණා නම් ඔය වියත්මගේ හිටිය ඔය වගේ මිනිස්සු ටිකන්නේ. ඇයි මොකද දැන් අද ඒක කරන්නේ? මොකද තමන්ගේ අභිලාෂය ඊටු කරගෙන
ඔවුන්ගේ තැන් වලට ගිහිල්ලා. හැබැයි සමාජ අභිලාෂීට වෙලා නැහැ. ඒකට ගයිඩ් වෙලා නැහැ. ඒකට ඩ්‍රයිව් වෙලා නැහැ. ඉතින් අන්නේ අරුබුදය ශානකෝ ඔබ මම මේ ඉන්න සමාජයේ තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. මම දැඩිව විශ්වාස කරනවා. හැබැයි ඒකට ඇත්ත කතා කරන්න ඕනේ. මේ වර්තමාන සමාජයේ තියෙන මේ ප්‍රශ්නෙටත් ආණ්ඩුව ඇත්ත කියනවා. ඔක මචං මම තව දැකපු කාරණයක් තියෙනවා මේ දැන් අපි උදාහරණයක් අපි නිකන් පාසලක් නමක් කියන්නේ නැතුව අපි හිතමු නිකන් පොළොන්නරුව හරි අම්පාර වගේ පාසලක ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හොඳින් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ රාජ්‍ය සේවය කියන්නේ මම දන්න අත්දැකීම මම කියන්නේ රාජ්‍ය සේවය ඉහළ තනතුරක් දරනවා. හැබැයි ඔහුට ජීවිතේ පොඩි කේන්තියක් සහ එරියසයක් තියෙනවා මේ කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, හරි ගල්කිස්සාන් තෝමස් විද්‍යාලය ඉඳලා ඉගෙනගෙන ආපු තවත් නිලධාරියෙක් එක්ක. ඔව් එතකොට එරියස් එක කවර් කරගන්නේ තමන්ගේ වෘත්තීය මට්ටමේ. කේන්තිය පිට කරගන්නේ. මෙන්න මේක අපි හදාගන්න. මොකද අන්තිම ඔක්කොම ශ්‍රී ලාංකික කියන්නේ පුරවැසියානේ. මේක අපි පුංචි රටක් ඇතුලේ මේ ප්‍රශ්න තාම ලොකුවට තියෙනවා. මොකද මම රාජ්‍ය සේවය ඇතුලේ දැක්කු ලොකු දෙයක් තමයි අපේ තියෙන්නේ. මේ එරියස් කවර් කරගැනීම ප්‍රශ්න තියෙනවා දරුණුවට. අතිශය තියෙනවා. මම කියන්නේ මේ සමාජ ක්‍රමයේ ඇතුළේම අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. තාම ඒකට ප්‍රොවිෂන්ස් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපිට ආගමික සංස්ථා තියෙනවානේ. බෞද්ධ අයට භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඉස්ලාම් අයට මෞලවිතුමන්ලා ඉන්නවා. කතෝලික අයට පූජකතුමන්ලා තියෙනවා. මේ ආගම ඇතුලේ මේ මිනිස්සුව පිරිපුන් මිනිස්සෙක් කරන්න පෝෂණය කරන්න අවශ්‍ය ඕන තරම් දැනුම තියෙනවා. මම දැඩිව විශ්වාස කරනවා මේ ලංකාව ඇතුලේ යම්කිසි ආගමක් තියනවාද ඒ හැම ආගමකම පිරිපුන් මිනිස්සෙක් පරිපූර්ණ අංග සම්පූර්ණ මිනිස්සෙක් කරන්න අවශ්‍ය ආගමික පසුබිම හදන්න ඕන දැනුම පදනම සහ අවබෝධය තියෙනවා කියලා. එතකොට ඒක කරන්න ඕනේ අර පාසලෙන් අර විදිහට අධ්‍යාපනිකව පෝෂණ වෙන මිනිස්සයව සාරධර්ම වලින් ගුණ යහපත්කම් වලින් පිරිපුන් මිනිස්සෙක් කිරීමේ වගකීම ඒ ආගමික සංස්ථාවලට තියෙනවා. හැබැයි අපේ තියෙන උබතෝකෝ ටිකේ නැත්නම් ගැටලුව තමයි ඒ වගකීම දරන්න ඕන ඒ සංස්ථාවන් වෙනස් වපසරයක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක අපි අවබෝධයෙන් ඉන්න තත්ත්වයක්. හැබැයි අම්මට, ගෙදර තාත්තට මේ තත්ත්වෙ තාමත් හදන්න පුළුවන්. මොකද ඒ පෞල් පසුබිමෙන් එන උරුමය හැම දරුවෙක්ටම අනන්‍යයි. ඔබට තියෙන පෞල් පසුබිම නෙවෙයි මට තියෙන්නේ. හැබැයි ඔබට තියෙන පෞල් පසුබිම ඇතුලේ ඔබට තියෙන සෙනෙහස, ආදරය, කැපවීම තියෙන එක වෙනස්. ඒක ඔබගේ අම්මගේ තාත්තගේ අනන්‍ය ගතියක්. මගේ අම්මගේ තාත්තගේත් ඒක. ඒතර මට දීලා තියෙන පූර්වාදර්ශය, මට දීලා තියෙන සමාජාදර්ශය ඒක තුලින් මම දෙයක් දකිනවා. මම දෙයක් ඉස්සරහට ගෙනියනවා. දැන් මගේ පවුල ඇතුලෙන් ගත්තොත් මගේ තාත්තා බොනවා. ඒ කියන්නේ මගේ තාත්තා අතිශය බීමත්ව මේ කාලය ගත කරපු පුද්ගලයෙක්. හැබැයි ඔහුගේ අතීතයට හරියට ආදරය කරනවා. ඔහුගේ සීයා, ඔහුගේ අයියා ඔහුට ලබා දුන්නු අත්දැකීම්, ඔහු ඉගෙනගෙන තියෙන විෂය දැනුම, ඔහුගේ ප්‍රායෝගිකත්වයට ඔහු හරියට ආදරය කරනවා. හැබැයි යම් වූ කාරණයකින් ඔහු බීමත්කමට යොමු වෙලා තියෙනවා. දැන් ඔහු මට දෙන උපදේශ තමයි බොන්න එපා පුතේ. මේක හොඳ වැඩක් නෙමෙයි. එහෙම කියමින් ඔහුට අරකින් ගැලවෙන්නත් උත්සාහය අමාරුයි. මම සහයෝගය දෙනවා. මම බොන්නේ නැහැ. තාත්තත් බොන්නේ නැතු ඉන්නේ. දැන් අද වෙනකොට ඒක අපි දෙන්න 80%ක් විතර ළඟා කරගෙන තියෙනවා. දැන් ඉස්සර දැකපු මගේ තාත්තවත් ඒ විදිහට බීපු පුද්ගලයාවත් නෙමෙයි දැන් සමාජයට නිරාවරණය වෙලා ඉන්නේ. ඉතින් ඔහුත් කැපවීමක් කළා. අපිත් ඒ කැපවීම කළා. අපිට ඒකෙන් යම්කිසි ප්‍රතිඵලයකුත් හම්බ වෙලා. ඉතින් එහෙම සමාජ සංස්ථාවලින් මේක ගොඩනගෙන්න ඕනේ. ඒක අභියෝගයක්. ඒක චැලෙන්ජ් එකක් ලොකුවට. හැබැයි කරන්න පුළුවන්. මම මේක දැඩිව විශ්වාස කරනවා. අර ආගමික සංස්ථාවල පසුබිම ඒකට 100%කින් දායකත්වය වෙනවා. ඒකත් මම කියන්නේ මගේ ජීවිත ආදර්ශයෙන්. මට මහරගම සිරි වජිරඥාන දහම් පාසල කියන්නේ ඒකට හම්බෙච්ච මාර ලොකු තෝතැන්න. ඒක මට කියන්න වචන නැහැ. මට හිතා ගන්න බෑ යම්කිසි විදියකින් මට එතන ඒ ආభాෂයේ ඒ දැනුම ඒ හැදියාව හම්බුනේ නැත්තම් සමහරක් වෙලාවට ධනුෂ්ක රාමනායක ඔය දැන් එක තැන් වල කියවන කෑ ගහන දේශන තව ප්‍රාථමික මට්ටමේ දේශපාලඥයෙක් වෙන්නත් ඉඩ තිබ්බා. හැබැයි අභිමානයක් තියෙනවා. එහෙම නොවේ. අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට ඒ හැසිරෙන්න අවශ්‍ය වටාපිටාව ගුණ යහපත්කම දෙයියන්ගේ පිහිටෙන් ලැබිලා තියෙනවා. අපි දැන් අනිත් වෙන පැත්තකට යමු. අර කලින් මාධ්‍ය ගැන කිව්ව ITN ගැන කතා කරා. අපි දෙන්නම දන්නන්ද මේ මාධ්‍යයෙන් දැන් තියෙන ප්‍රශ්න කොට දැන් අපි කියන්නේ අපිට කලින් අපි අහලා තිබ්බ මාධ්‍ය ගැන පුවත්පත් කලාව ගුවන් විදුලිය ඊටසේ රූපාණී අපි දැක්කා. ඒක
අත්දැකීම ලැබුණු පළමුවෙනි පරම්පරාව බවට අපි පුංචි කාලේපත් වුණා. ඊට පස්සේ රූපාණී පෞද්ගලික මාධ්‍යයට ආපම ඒක වැඩ කරන පරම්පරාව විදිහට වැඩ කරා. දැන් මේක සමාජ මාධ්‍ය දක්වා ඇවිල්ලා. හැම මාධ්‍යවල හැමෝම චෝදනා කරා මුලින්ම පුවත්පතේ කොටත් එහෙමයි ගුවන්විදුලියේ කොටත් එහෙම අහලා තිනම් චෝදනා ඇහුවා කියලා. දානුෂ්ක මචං මම ඇහුවොත් කොහොමද මේ මීඩියා ගැන සමුනේ මීඩියා ගැන මම මේ ඔක්කොම කියන්නේ සමාජ මාධ්‍ය දක්වා. ඔයාගේ දැන් අන්තිම ඇනලයිස් එක මොකද්ද? මෙහෙමයි ඒක විවෘතව ගත්තොත් එහෙම 99%ක්ම න්‍යාය පත්‍ර වලට දුවන්නේ. 100%ක් විතර තියෙනවා න්‍යාය පත්‍රයක් නැති. මම බාධා කරන්නේ නැහැ න්‍යාය පත්‍රයක් මේකට නැතුව යන්න කියලා. මොකද න්‍යාය පත්‍රයක් ඕනේ. හැබැයි මේ න්‍යාය පත්‍රය සමාජ සාධාරණත්වයට මට පිහිටා කොච්චර දුරට කටයුතු කරනවද කියන ප්‍රශ්නාර්ථය තමයි එතනදි තියෙන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් ඔබ දන්නවා මේ නයි සෙල්ලම ඊට පස්සේ මුට්ටි සෙල්ලම ඊට පස්සේ ඔය දේශීය වෙදකමෙන් කොරෝනා වසංගතයේ දුර්ලභ සෙල්ලම ඒවා ඔක්කොම මේ මාධ්‍ය ජවනිකානේ. දැන් ඒවා හදලා සමාජයේ පසුගාමී තැනකට පත් කරලා නෙගටිව් ප්ලාන්ස් කරලා ඒ ආයතනයේ ප්‍රධානීන් ඇවිල්ලා කියනවා මේ සමාජයේ නෙගටිවිටි එක පබ්ලිෂ් කරන්න එපා. පොසිටිවිටි එක ගේන්න. පොසිටිව් තෝට්ස් දෙන්න. අපි ඒක කරමු. ඒ අධ්‍යක්ෂකවරිය කියන දවසේම තමන්ගේ මාධ්‍ය ජාලාව යන්නේ තනි කරන නෙගටිව්. හරිද? මේක තමයි රියැලිටි එක. ඒ කියන්නේ එක විදිහකට කියනවා, තව විදිහකට කරනවා. මේකෙන් මිදෙන්න බෑ. ලංකාවේ සෑම මාධ්‍ය ආයතන ප්‍රධාන ජාලාවල තියෙන මුද්‍රිත වේවා, විද්‍යුත් වේවා සියල්ල කියන්නේ ගුවන්විදුලි රූපවාහිනී සහ පුවත්පත් කියන ප්‍රධාන ධාරාවන් සියලුම ආයතන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයේ බද්ධ වෙලා තියෙන්නේ දේශපාලනයත් එක්ක. සමාජයත් එක්ක නෙමෙයි. දේශපාලනයේ යථාර්ථයේ ජයග්‍රහණය කරවීම උදෙසා තමන්ගේ ප්‍රේක්ෂකයාව පාවිච්චි කරනවා. එතකොට ප්‍රේක්ෂකයා ඊට වඩා එහා ගිය බුද්ධි සම්පන්න පුද්ගලයෙක් විය යුතුයි. අර කියන්නේ අපි කියන්නේ සරලව කිව්වොත් එහෙම මේ ළඟ ආතල් ගන්නේ නැතුව පොඩක් ඉස්සරහා බලලා මේ දැන් ළඟ ආතල්ලක් අරගෙන විනාශ වෙලා ඉන්නේ. එතකොට මේක හොඳ මේ ආදර්ශයක් හොඳ අත්දැකීමක් ලංකාවේ මිනිස්සුන්ට. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ මේ වගේ වෙලාවක මේක අරගෙන ඉවර කරන්න පුළුවන් වෙච්ච එක. මේකෙත් පොඩි ආතල්ලක් තියෙනවා. ඔව් පොඩි ආතල්ලක ඉවර කරන්න පුළුවන් වෙච්ච එක ගැන. මොකද ඉස්සරහට එහෙම ආතල්ලයක් ගන්න ටයිම් එකක් නෙමෙයි තියෙන්නේ. ඉස්සරහට තියෙන්නේ සියලු පටි තද කරගෙන දුක්ඛිත තත්වයක් එනවාය කියන එක අවබෝධ කරගෙන ඉන්න. හැබැයි ඒක වෙනස් කරන්න නම් දේශපාලන පරිවර්තනයක් 360කින් වෙන්න ඕනේ. මට ඒකටත් අවස්ථාව දෙන්න ශානුක. දැන් ඔබයි මමයි ආරම්භයේදී කතා කරපු මේ ඩොලර් අර්බුදය. දැන් ඊයේ එකපාරට වැඩි වෙනවා. ඒකට සාපේක්ෂව පෙට්‍රල් 50කින් යනවා, ඩීසල් 75කින් යනවා. දැන් පාම් පිටි රුපියල් 35කින් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එයාලයින් ටිකට් 127කින් වැඩි කරලා තියෙනවා. ඖෂධ වල අර්බුදයක් තියෙනවා. ඊට පස්සේ ගෑස් වල අර්බුදයක් තියෙනවා. ඊට පස්සේ දැවි තෙල් සහ ඉන්ධන වල අර්බුදයක් තියෙනවා. මේවා එක එක ක්‍රමිකව වැඩි වෙනවා. මේකෙන් නිෂ්පාදන ආර්ථිකයට ඍජු බලපෑමක්, අදහාගත නොහැකි බලපෑමක් වෙනවා. සංචාරක ක්ෂේත්‍රයට අදහාගත නොහැකි බලපෑමක් වෙනවා. සාමාන්‍ය ජීවිතයක් ගත කර සාමාන්‍ය මනුස්සයට, මම මේ කියන්නේ ඉහළ ධනවත් පැලැන්තිය නෙමෙයි, සාමාන්‍ය මනුස්සයට අතිශය විදිහට බලපානවා. පල්ලෙහා ඉන්න මට්ටම කෙලින්ම කිව්වොත් එම කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි අනපේක්ෂිත වික්ෂිප්ත මානසිකත්වයකට වැටෙනවා. මේක තමයි යථාර්ථය. මේක පිළිගන්න ඕනේ. මේක පිළිගන්න නම් මේ ආණ්ඩුවේ ඒ වගකීම් දරන රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මේ සත්‍ය, මහ බැංකුව අධිපතිවරයා මේ සත්‍ය අවංක චේතනාවෙන් රට හමුවේ කියනවා. මම ඒකට පොඩි බදක් මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. කලිනුත් ධනුෂ්ක කිව්වා දැන් මේ ගැන හර්ෂ ඩි සිල්වා පාර්ලිමේන්තුව සමගිය බලවේගය නියෝජනය කරන ඔහු පාර්ලිමේන්තුව කතා කරලා අපි සහයෝගය දෙන්න මේ ප්‍රශ්නේ විඳිමු. පළවෙනිින් අපි පුරවැසියන් චාම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීව හිටපු මන්ත්‍රීවත් මේ ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලි කිව්වා මේ අපි අවුරුදු 20ක් 15ක අපි ප්‍රතිපත්ති රාමුවක් හදමු. ඊටසේ අනුර කුමාර දිසානායක මේ ගැන මතවාදයක් ගෙනියනවා. මේ විපක්ෂයෙන් අපි කලින් කතා කරපු විදිහට මේ විපක්ෂයෙන් කවදාවත් නැති විදිහට මේ තමන්ගේ පටු දේශපාලනයේ පැත්තක තියලා විපක්ෂ සූදානම් වෙලා ඉන්න සියලු බලවේග මේ අපි මෙතන කතා කරමු කියලා. හැබැයි ආණ්ඩුවෙන් පොඩ්ඩක් සිග්නල් එකක් නැහැ. ආණ්ඩුවේ විමල් වීරවංශලා ගම්මන් පිළිලා ආණ්ඩුව ඇතුළු විවේචනය කරනවා. ඔවුන් ඒතර ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, ආර්ථික විද්‍යා මහ බැංකුව අධිපතිතුමායි කිසිම සිග්නල් එකක් නැහැ. ඔබ දේශපාලනය ගැන දන්න කෙනෙක් කියන එක විදිහට මේ ගැන මේක මම අර ඇනලයිස් එක කියන වචනේ කියන්නේ. ඇයි මේ ආණ්ඩුවේ කිසිම සිග්නල් එකක් නැත්තේ? මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ IMF යට කියන්නේ අවුරුද්දකට විතර ඉඳන් කාලෙක ඉඳන්.
චම්පි රණවක මේ ප්‍රශ්න ගැන කතා කාලයක ඉඳන් ඒක සාධාරණයි. ආශිර්වාද සිල්ලත් කාලෙක ඉඳන්. ඔව්. ඇහෙන්නේ නැද්ද? අහන්නේ නැද්ද? නැත්නම් වෙන මොකක් කර හේතුවද? එහෙම නෙමෙයි. ආනාදිකමට එහා ගිහිල්ලා කිව්වොත් එහෙනම් පක්ෂ න්‍යාය පත්‍රය ආරක්ෂා කර ගැනීම විතරයි. ජාතික න්‍යාය පත්‍රය මොක වුණත් කෙල වුණත් අපිට අදාළ නැහැ. අපි කොහොමද පක්ෂයේ ඊළඟ ඡන්දය දිනන්නේ? ඒකට අවශ්‍ය සල්ලි ටික ගොඩ ගහගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය විදිහට පල්ලෙහා ඉන්න ඡන්ද දේශපාලනය කරන එකට පාරවල් දසලක්ෂ ගාණක් දීලා එතන පොඩි ආර්ථිකයක් ගොඩනගලා ඒ ටික කොහොමද කරගන්නේ කියලා නිකන් දුර්වල මානසිකත්වයකින්. මම මේ දුර්වල මානසිකත්වය කියලා පාවිච්චි කරන රටේ තියෙන පවතින තත්ත්වය අවබෝධයෙන්. මොකද අපිට මේ තියෙන තත්ත්වයේත් එක්ක අපිට බෙර ගහලා රබන් ගහලා පාටි දාන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි ජාතික මට්ටමකින් තියෙන්නේ. අපිට තියෙන්නේ කැපකිරීම කරන්න තියෙන කාලයක්. ඒ කැපකිරීම කරනකොට මේ පාරක් මේ දැන්ටත් ගමන් කරන පාරකට තාර ටිකක් වැටුන්නේ නැහැ කියලා කොන්ක්‍රීට් ටිකක් වැටුන්නේ නැහැ කියලා මිනිස්සු විවේචනය කරන්නේ නැහැ. හැබැයි අර නෙළුම් කුල්ලු හැදුවා වගේ ආර්ථිකයක් ගොඩනගා ගන්න බෑ. මොකද අපිට නෙළුම් කුල්ලෙන් ඇවිල්ලා තියෙන ප්‍රතිලාභය. කොහෙන් හරි කොමිස් ටිකක් ගහගෙන යටිමඩි ටිකක් ගහගෙන එතන යම්කිසි ව්‍යාපාර ජාලයක් තමයි ක්‍රියාත්මක වුනේ. ඒකම පල්ලෙහා ප්‍රාදේශීය මට්ටමට ගෙනියනවා. මොකද වුන් දන්නවා දේශපාලනයේ ජයග්‍රහණය කරන්න නම් අපි මේ දොළපිදේනිය දෙන්න ඕනේ. අපේ උන් ශක්තිමත් කරන්න ඕනේ. ඒ ශක්තිමත් කරන ගමන් පල්ලෙහා ඉන්න මිනිස්සුන්ගෙන් පොඩි කැල්කියුලේෂන් එකක් හදලා බලනවා මොනම තත්ත්වයක් යටතේද අපි ඡන්ද දෙන්නේ කී දෙනෙක්ද? විපක්ෂයේ ඉන්නේ උන් කොච්චර දුරකට ඡන්ද වලට යයිද? පැත්තකටලා ඉඳීද? මෙතන තියෙන ප්‍රශ්න කීපයක් නිසා. ඊට පස්සේ JVP එක කොච්චර කොහොම කිව්වත් තල් වෙලා ගිහිල්ලා මෙන්න මෙතනින් නවතිනව නේද? ඒ කැල්කියුලේෂන් එක ඕනවට වඩා වැඩියෙන් තියෙනවා. ආර්ථිකෙත් නැති වුණාට. හරිද? ඒ කරලා ඒකෙන් බලනවා අපි කොහොමද දේශපාලන වාසියක් බිම් මට්ටමින් ගන්නෙ? කොහොමද මේ ගේම් එක ගහන්නේ? ඒකට කොහොමද පනත වෙනස් කරගන්නේ? ඒකට කොහොමද ග්‍රාමසේකල ගෙයින් ගෙට යවන්නේ නැතුව මේ ඡන්දකොලේ පුරවගන්නේ? තව ටිකක් ඡන්ද ටිකක් අඩු වෛරී සහගත උන් ටික ගෙවල් වල තියාගන්නේ. ඕක තමයි එජෙන්ඩා එක. හැබැයි මම කියන්නේ ශානුක මේකෙන් පක්ෂ නම් මොකක් හරි කරලා මේව කරගනි. හැබැයි ඒ පක්ෂෙම ඉන්න මිනිස්සුන්ට මේ අපි කතා කරන පොදු ප්‍රශ්න ටික වළංගුයිනේ. ඒ පක්ෂයට උදව් කරන ආමි එකේ ඉන්න ඔය ජෙනරල් ශවේන්ද්‍රලා ඇතුළු ඉන්න ජෙනරල්ලා ටිකට ගෙදරට ගියාම මේ ප්‍රශ්නේ වළංගුයිනේ. පොඩි සෝල්ජර්ට මේ ප්‍රශ්නේ වළංගුයිනේ. ඔය පොලිසියේ ඉන්න DIGලා මේකට කඩේ යන ගෙදරට ගියාම තමන්ගේ ගෙදර නැති වුණාට තමන්ට ඔක්කොම වරදාන වරප්‍රසාද තිබ්බට පොලිසියේ ඉන්න පොඩි කොස්තාපල් මිනිස්සුන්ට මේක වළංගුයිනේ. හැබැයි ඒගොල්ලන්ට අර කාකි ඇඳුම සහ නිල ඇඳුමත් එක්ක එතනින් එහා උද්ඝෝෂණ භූමියකට තල්ලු වෙන්න බෑ. හැබැයි උන් මේක දන්නවා. අපේ මහ එකත් කරන්නේ වැරද්ද. මේ වැරද්ද මොහොතක් එයි සර්ලා මේක ගෙනියන්න කියලා පණිවිඩය අපිට පිටිපස්සෙන් හිමින් සීරුවෙත් දෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක ඇත්ත අපි පිළිගන්න ඕනේ. මම කියන්නේ මේක පක්ෂ ප්‍රතිපත්තියකින් මේක ඉස්සරහට යන්න බෑ. නැවතත් වසර 5ක ප්‍රතිපත්තියක් නෙමෙයි රටට ඕනේ. ජාතික ප්‍රතිපත්තියක් ඕනේ. ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් බුද්ධි මණ්ඩපයක් ඕනේ. එහෙම නැතුව කපුටාස්ලට මේ වැඩේ කරන්න බෑ. ඒක මට කියනවා නම් මොකද්ද මේ වෙලාවේ ගන්න ඕනේ තීන්දුව කියලා අංක 1 බැසිල් රාජපක්ෂ වයින් කරන්න නැමැති කමින්. එක පැත්තකින් 20 වෙනි සංශෝධනයේට පින් සිද්ධ වෙන්න දුත්ත ප්‍රවේශයකට ඒ අවස්ථාව දීලා තියෙනවා. මේක අයින් කළා ඔය ඇති පොහොට්ටුවෙන් පල්ලෙහා ඔය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන ප්‍රාදේශීය මට්ටමේ තියෙන දේශපාලඥයෝ ගේන්න. මිනිස්සු අප්පුඩි ගහයි ඡන්දෙ දිනයි. ඇත්තටම දිනයි. මිනිස්සුත් දිනයි. හරිද? ගෙනල්ලා බුද්ධි මණ්ඩලයක් දාන්න. ඒ බුද්ධි මණ්ඩලයට අර ආර්ථික විශ්ලේෂණ කමිටුව වගේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව වගේ මිනිස්සු නෙමෙයි පත් කරන්න ඕනේ. ඇත්තටම ප්‍රායෝගිකව මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙන මිනිස්සු. මොකද දැන් මේ ඊයේ පෙරේදා ජනාධිපතිතුමා ධම්මනේ ආර්ථිකය සම්බන්ධයෙන් සතිපතා හම්බෙලා ඒ නම් ටික කිව්වහම මිනිස්සුන්ට hina යනවනේ. මුන් කොහොමද මෙහෙම ආර්ථිකයක් හදන්නේ කියලා. එහෙම නෙමෙයි. මේක ඇතුලේ ඉන්නව පොරවල්. මේ ලංකාවේ අධ්‍යාපනයේ ක්‍රමයේ ඇතුලේ හදපු අර ගුණ යහපත්කමුත් තියෙන ප්‍රොඩක්ටිව්ලි වැඩක් කරලා පෙන්නපු පට්ට පොරවල් ඉන්නවා. දෙන්න අවස්ථාව. දීලා ටාගට් එකක් දෙන්න. මාස 6ක් දෙනවා. මේක කරන්න ඕනේ. සභාපතිලා ටික ඔක්කොම කැඳවන්න. උඹලගේ ආයතන උඹලට කරන්න බැරි නම් ප්‍රොඩක්ටිව්ලි මේක ඇතුලේ ROI එක ගේන් එක ගන්න බැරි නම් මේ හියුමන් කැපිටල් එක යූස් කරන්න බැරි නම් මේ තියෙන රිසෝසස් ටික යූස් කරන්න බැරි නම් මාස 6ක් දෙනවා. බැරියුම් බහලා ඵලයල්. කෝල් කරන්න ඕපන්. ක්වොලිෆයිඩ් මිනිස්සු. එයි හදයි. හැබැයි දේශපාලන න්‍යාය පත්‍රය අයින් කරන්න ඕන. අපි IT එකටත් ඒ දවස්වල කිව්වේ ඒකයි. අදත් කියන්නේ IT එකටත් ඒකයි. දේශපාලන න්‍යාය පත්‍රය අයින් කළා ඒ ආයතනයට ස්වාධීන හැදෙන්න දෙනවා නම් යම්කිසි ගයිඩන්ස් එකක් ඇතුලේ යම්කිසි ප්ලෑන් එකක් ඇතුලේ මේවා ඔටෝමැටිකලි එනවා. හැබැයි ඒකට දේශපාලන දැක්මක් ඕන. දේශපාලන මෙහෙවරක් ඕන. ඒක කරන්නේ නැති තාක්කල්
ඒ ඇත්ත රට හමුවේ කියන්නේ නැති තාක්කල් මේක කරන්න බෑ. මේක මේ මොනවාද අපි කියන්නේ අද මුදලට හෙට ණයට වගේ කිය යන්න වෙන්නේ. අපි අන්තිම ප්‍රශ්නයට යන්න කලින් එකක් අහන්න කැමතියි. මේ දැන් 2019 ජනාධිපතිවරණ අවසන් වෙලා මම ඒක ඇත්තටම මමත් ඒ අත්දැකීම දන්නවා ධනුෂ්ක මම ඒ දවස්වල ITN හිටියන්ද මේ ඇත්තට ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ නෙවෙයි උනේ මං ගාව අපි සාක්ෂියකුත් තියෙනවා මේ ජනාධිපතිවරණයට පෙර තමයි LPT මේ අධිවේගී මාර්ගයේ යට මේ තරුණයෝ ටිකක් මේ චිත්‍රය ඇඳලා අපි ඒ ප්‍රවෘත්තිය පළ කරා ජනාධිපතිවරණයත් හිතලවත් නැති කාලෙක. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ ඒක රැල්ලක් විදිහට හදාගත්ත දේශපාලන රැල්ලක් විදිහට රටේ පුරාම තරුණියෝ මේ චිත්‍රය ඇඳලානේ. ඒ අපි ඔබ නියෝජනය කරන මේ තරුණ පරම්පරාව අපිට පස්සේ ඉන්න මේ අලුත් ZG මේ කට්ටියත් ඉන්නවා. අපිට මොකද වෙන්නේ? අපේ අයට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මෙහෙමයි. ලංකාවේ තරුණ පිරිස දැන් අන්ත අසරණ තැනක ඉන්නේ. ඒක තමයි මගේ අංක 1 කියවීම. මොකද ඔවුන්ට කියලා මේක රාජ්‍ය බලය දීලා හෝ ප්‍රතිපත්ති හදන්න දීලා මේ වැඩේ කරන්න බෑ. ඔවුන්ට කරන්න තියෙන්නේ යම්කිසි හැදෙන ප්‍රතිපත්තියකට ගාමක බලයක් විදිහට හැසිරෙන එක. මොකද දැන් උදාහරණයක් මම නියෝජනය කරන මේ බලාපොරොත්තුව තමයි ඉන්න හිතන රටක් මේ රටේ හැදෙන්න ඕනේ කියලා. මම ඇතුළුව. හැබැයි එහෙම කියනකොටම මට මගේ පුංචි දුව ගැන පොඩි බයක් ඇති වෙනවා මොකකින් මොකක් වෙයිද කියලා. ඒක තමයි ඇත්ත සිදුවිල්ල. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔය පහුගිය කාලේ ඔය නාමල් රාජපක්ෂ මහත්තයා ඔය පහුගිය දවස්ටිගේ මේ බාසිලෝනා පැත්තේ එහෙම කරක් ගාලා ඇවිල්ලා තිබ්බා. එතුමා කිව්වා ක්‍රිප්ටෝ කරන්සි තමයි අපේ ඊළඟ ඉමර්ජින් ඉකොනොමි ප්ලැට්ෆෝම් එක කියලා. අටුම තරමේ අවබෝධයක් තියෙන්න බෑ ඒකට කොච්චර එනර්ජි එකක් ඕනද කියලා. ඒ එනර්ජි එක දී ගන්න බෑනේ රටට දැන්. රටේ පැය දෙකමාර පැය දැන් කො පස් වෙනින් පස්සේ කපන්නේ නැහැ කියලා. එතකොට මේ රියැලිටි එක අඳුර ගන්න ඕනේ. එහෙම එකපාරට හැදෙන්නේ නැහැ. එතකොට අනිත් පැත්තෙන් දේශීය ආර්ථිකයට අපි කන පැලෙන්න ගහලා වට්ටලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් අපේ අනුරාධපුරයේ අඹ හැදෙන කාලට අඹ ටික වැටිලා නරක් වෙලා පැත්තකට යනවා. හැබැයි අපි ගත්තොත් එම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කී දෙනෙක් රට ගිහිල්ලාද මේ පළතුරු ප්‍රිසර්ව් කරන්න ෆෘට් ප්‍රිසර්විං එහෙමත් නැත්නම් මේ ෆෘට් මේ මේවැයි මොඩිෆිකේෂන්ස් වලට කොච්චර මේ ඩිග්‍රීස් අරන් ඇද්ද ස්කෝලර්ෂිප්ස් අරන් ඇද්ද. හැබැයි එන්ඩ් රිසල්ට් එක ඒක සමාජයට ගිහිල්ලා නැහැ. ඒ වගේ තමයි අනික් ඒවත් ක්‍රොප්ස් ගත්තත් මොකක් ගත්තත් මේවා ඩිවෙලොප් කරන්න ඕන තරම් අපේ ලංකාවේ රිසෝසස් පාවිච්චි කරලා මිනිස්සු ගිහිල්ලා ඇති. හැබැයි එන්ඩ් ප්‍රොඩක්ටිවිටි එක අපිට හම්බ වෙලා නැහැ. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම තාක්ෂණය. ඒතර අපිට මතකයි මෙගාපොලිස් එකේ ඉන්නකොට අපි තාක්ෂණ නගරයක් නිර්මාණය කරා. පිටිපන පැත්තේ. දැන් මේ තාක්ෂණ නගරේ එක රැයින් ගැසට් එකක් ගහලා වෙනස් කරා. එතන තාක්ෂණ නගරයක් නෙමෙයි එන්න ඕනේ. එතන බන්ධනාගාරයක් එන්න ඕනේ. ඉතින් මේ වගේ මානසිකත්වයක් එක්ක තරුණයාට මොකද්ද මේ රටේ අයිති වෙන්න තියෙන උරුමය? එතකොට මම තාරුණ්‍යයෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේක අපේ රට. අපිට වෙන රටවල් නැහැ. මටත් නැහැ, ශානුකටත් නැහැ, බහුතරයක් තරුණයන්ට නැහැ. කොළඹ පැලැන්තියේ යම් යම් බලපෑම් සහගත බලයක් තියෙන අයට පාස්පෝර්ට් දෙක තුන තියාගෙන හරි එහෙම රටක් නෙමේක. තියාගෙන හරි තව PR එකක් හරි මේ වීසා එකක් හරි තියාගෙන ඉන්න පුළුවන්කම තියෙයි සුළුතරයකට. උන්ට ඒක යන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමාණත් එහෙමයි. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මේක ක්‍රයිසිස් එකක් වෙලා පටගාලා මාරුලා යයි. මොකද මම දන්න මේ කාරණාවලදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවේ ආයතන කීපයක වැඩ කරලා තියෙනවා. යුද හමුදාවටත් කියන්න නැතුව, ඒ ආයතන වලටත් කියන්න නැතුව, ඇමරිකාවේ ආයතන වලටත් කියන්න නැතුව තමයි මාරුලා තියෙන්නේ. ඉතින් මේ ජනාධිපතිකමටත් කියන්න නැතුව මාරු වෙන්න පුළුවන්. ඒක අපිට මහා පුදුමයක් ලෙස දකින්න ඕනේ නැහැ. මොකද මම මේ රීඩින් එක ගත්තේ එතුමා UD එක මිලියන 39000ක් පාඩු කරලා තමයි එතනින් යන්නේ. ඉතින් UD එක වගේ ආයතනයක් මිලියන 39000ක් පාඩු කරලා යන මිනිස්සෙක් රට පාඩු නොකර ඉඳීද? මේ පොඩි ආයතනයක් ගොඩනගා ගන්න බැරුව. එහෙම පුද්ගලෙන්නේ. ඉතින් තරුණයන්ගේ පැත්තට ආයි ගියොත් මේ රට තරුණයන්ට මුඩුබිමක් වේගෙන යන්නේ. වියපත් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති හින්දා මේ රටේ ඉන්නව හැරෙන්න තරුණයෝ හුඟ දෙනෙක් ඒ අරගලේ ප්‍රශ්නකාරී තැනට මුහුණ දීලා තියෙනවා. දැන් ඔබ මම විදුලිය නැති වුණා කියලා අපි පාර්ට බහලා කෑ ගහලා නැහැනේ. හැබැයි කොළඹ කන්සියුල් ඔෆිස් එකට පැයක් විදුලිය කැපුණාම කොහොමද ආපු කෑ ගැහිල්ල? ඒ කියන්නේ යකෝ මම මේ රටින් යන්න ඉන්නේ මෙතනවත් මට මේ වැඩේ කරගන්න කරන්ට් එක දීපන් කියන මානසිකත්වෙන්නේ කෑ ගහන. ඒතර පාස්පෝර්ට් ඔෆිස් එකට ගියත් එහෙමයි. හැබැයි පාස්පෝර්ට් ඔෆිස් එකේ නිලධාරීන් නම් කියන්නේ මේක සාමාන්‍ය ක්‍රමවේදයක් මේ වගේ මිනිස්සු වෙනවා කියලා. ඒ කියන්නේ අඩුමතර මේ ඒ මිනිස්සයා දේශපාලනිකව ඒක හිතන්නේ. ඒතර අනිත් පැත්තෙන් එයාපෝට් එකට ගියාමත් ඔය
මේ අසුන්දර තත්වයේ තමයි අපිට පේන්න තියෙන්නේ. මේ රට ගොඩනගන්න තියෙන මොළගෙඩි ටික තරුණ බලකාය, තරුණ ශ්‍රමය මේ රටින් ක්‍රමානුකූලව පිට වෙනවා. මට ඊයේ තාත්තා කෙනෙක් හම්බුණා. ඒ තාත්තට තාමත් හොඳ මේ ව්‍යාපාර ජාලයක් තියෙන පවුලක වැඩිමහල් කෙනා තාත්තා. එයාගේ පුතාට අවුරුදු 29යි, දුවට අවුරුදු 26යි. දෙන්නම පිටරට ගෙනගෙන තියෙන්නේ. හැබැයි ලංකාවට ආවා මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා මේ ව්‍යාපාර කටයුතු ඊළඟ පරම්පරාව කරගෙන යන්න. මේ තාත්තට ව්‍යාපාරයේ හිටපු මේ 500ක් සේවකයෝ එක්ක මේ ආයතනය විකුණන්න වෙනවා. මේ තත්වෙන් එතුමාට මිදෙන්න බැරි වෙනකොට. හැබැයි පුතාලට කියනවා මම තව ආයෝජනය කරන්න ඕගොල්ලෝගේ පොඩියට හරි මොන හරි පටන් ගන්න කියලා. ඉතින් පුතයි දුවයි දෙන්නම තීරණය කළා අපිට මෙහෙ කළා වැඩක් නැහැ. අපි තාමත් මේ සාමකාමීව තාමත් සතුටින් ඒ රටවල වල හිටිය අපිට ආයි යන්න තාත්තේ අවසර දෙන්න කියලා. ඒ තාත්තා කියනවා ඉතින් ධනුෂ්ක මොකද කරන්නේ? මටත් මේ රටේ විශ්වාසයක් නැතිකොට මම මේ දරුවෝ දෙන්නට යන්න කියනවා හැරෙන්න. ඉතින් මෙහෙම යම් ප්‍රමාණයකට ඒක කරන්න පුළුවන්. අර ඔබ මම දැක්ක Facebook එකේ දාලා තිබුණ සටහන මේ මෙතන මේ මර්දානේ හෝටලේ ඔව් ඒ දවලගිරි මේ හෝටලේ මේ අයිතිකාරයාගේ පුතා. මේක තමයි යථාර්ථය. ඉතින් අද උදේ මම යම් කිසි රාජ්‍ය ආයතනයක මේ මගේ බැජ් වල හිටපු එන්ට කතා කරලා මචං මේක දාලා මාත් යන්න බං හිතන් ඉන්නේ මට ගෑණිත් කියනවා ඇත්ති මේ හිටියා මොකද්ද ඕගොල්ලෝ කරන්නේ මේකයි හදන්න පුළුවන් රටක් නෙමෙයි අපි අපි ගිහිල්ලා අපේ පාඩුවෙමු. ඉතින් පොරු කියන්න ඕනේ අපිටත් අපේ වයිෆ්ලාගෙන් එන ප්‍රෙෂර් එක ඕකම තමයි. ශානුකටත් ඕක මේ යථාර්ථය අපි පිළිගන්න ඕනේ. හැබැයි මට අදිෂ්ඨානයක් තියෙනවා. මේක අපිට වෙනස් කරන්න පුළුවන්. මේ ඉන්න පාලකයන්ට කනට ගහලා නෑ යකෝ මේක කරපිය කියන බලවේගය අපි හදන්න ඕනේ. ඒක ඉතින් මට තනියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට තරුණ කොල්ලන්ට තියෙන ජවය ගෙවල් වලට වෙලා නිදාගෙන ත්‍රිවිල් පැදලා හරි විනාශ කරගන්න කාලයක් නෙමෙයි අපිට ඕනේ. ඒ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන ප්‍රතිපත්ති හැදෙන රාජ්‍යයක් අපිට ඕනේ. මේක ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් කියන ප්‍රතිපත්තිමය රාජ්‍යයක් අපිට ඕනේ. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ 225න් 50ක් ඇති. අනික 175ම ගහලා පන්නමු. එහෙම මොලයක් තියෙන මිනිස්සු අර 50 සීමාව ඇතුලේ ඉන්නවානේ. අනික් අයට ඒ බෙහෙත් වහාම දෙන්න ඕනේ. ඒ වගේම මේක මජර තනකට තල්ලු කරන හැම එකකින්ම පාරක් හැදුවත් ෆොරින් ෆන්ඩ් එකක් ආවත් ඊට පස්සේ ඉන්වෙස්ටර් කෙනෙක් ආවත් ඒක ඇතුලේ කොමිස් නම් බලාපොරොත්තු වෙන මානසිකත්වයේ තියෙන මජර මිනිස්සු ටිකක් ඉන්නවානේ. වහාම ඔවුන්ව ට්‍රැප් කරලා අහු කරලා මේ සමාජයට රිවීල් කරනවා. මෙන්න මේ අකුටික තමයි මේක කරන්නේ කියලා. කරන්න පුළුවන්. කොල්ලෝ ටිකක් මේක හරියට ඇඟට අරගෙන කොල්ලෝ කෙල්ලෝ ටිකක් හිතුවොත් අපිට මේ ගේම ගෙවල් ඇතුලේ ඉඳන්ම ගහන්න පුළුවන්. මොකද මේ සෝෂල් මීඩියා ආම් එක ප්‍රශානුක ඉස්සරහින්දී මම ඒකට උත්තර දුන්නේ නැහනේ. ඒක ඇවිල්ලා දැන් මේක තමන්ගේ වෙපන් එකක් වෙලා තියෙන්නේ. ඒක කරන්න පුළුවන්. බය වෙන්න එපා. දැන් ඊයේ පෙරේද ගොන මොකද රට හදන අපේ විරුවා මේක. ඔය පසන් කියන්නේ මේක නිර්මාණ ශිල්පියා අති දක්ෂ මේ කලා ශිල්පියෙක්. ඒතර ඔහු මේකෙන් ඇතුලේ ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් ඔහු නිර්මාණයක් කරන්නේ බලාපොරොත්තුවක් තියාගෙන රට වෙනස් වෙයි කියලානේ. ඉතින් ඒක මම දකින්නේ නැහැ වරදක් විදියට. ඔය ප්‍රතිවිපාකයට අපිට පසන්ට නෙමෙයි අපි ගහන්න ඕනේ. ඒකේ වින්දිතය වෙලා ඉන්න අපිව ඒ වින්දිත තත්වයට පත් කරපු මනුස්සයට අපි ගහන්න ඕනේ. ඒක මේ සමාජය අපි කරමු. මම ඒකෙන් කියන්නේ නැහැ කලකෝලහල කරන්න ඕනේ, බස් ගිනි තියන්න ඕනේ. පාර වටේ යන කඩවලට ගහන්න ඕනේ. ඒවා මේ පරණ මානසිකත්වය. ලෝකේ ඊට වඩා දියුණුයි. සමාජයේ ඊට වඩා දියුණුයි. තාරුණ්‍යයද ඊට වඩා දියුණුයි. අපිට මේ රට හදන්න නම් එකක් අපි වෙනස් වෙන්න ඕනේ. ඔව් දවස්ක අපි සාමාන්‍ය මේ වැඩසටහනේ එක කතා කරන කාරණා කීපයක් තියෙනවා. මේ අවසාන වශයෙන් මේ ප්‍රශ්න පොම කෙටි උත්තරයකට එක්ක බලාපොරොත්තු වෙනවා. යාගෙන අපි මේ වැඩසටහන තුළින්ම ප්‍රවර්ධනය කරන කියන්නේ කතා කරන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ජාතිවාදය සහ ජාති භේද සම්බන්ධ ජාතික සංහිඳියා සම්බන්ධයෙන් අපි ඔයාගේ අදහසක් සහ එයාගේම කලාව සාහිත්‍ය ආදරය ගැන සහ අනිත් එක මේ LGBTQ ප්‍රජාව ගැන ගොඩක් කට්ටිය කතා කරන්නේ මේ කතා නොකරන පිරිස් සම්බන්ධයෙන් යම් කිසි විදිහට මේ සමාජය ඇතුලේ සංවාදයක් හදන්න ඕන සම්බන්ධයෙන් පෙනී හිටීමක් කරන්න උනොත් ඔබ ඒ ගැන දක්වන අදහස මොකක්ද? මේමයි අපි කොටස් තුන විදිහට ගමු. ආගමික සංස්ථා කියන එක මේ රටේ මේ අදීයේ බිහි වෙච්ච දෙයක් නෙමෙයිනේ. ඉතිහාසයේ මම ඉපදෙන දවසේ ඉඳන්ම ඔය ආගම් ටික මේ සමාජය ඇතුලේ යම් මට්ටමකට கிඳා බහැලා තියෙනවා. එතකොට මේක ඇතුලේ ප්‍රශ්න තියෙන්නේ මේ හැම ආගමකම හොඳ මිනිස්සු ටිකකුත් තියෙනවා නරක මිනිස්සු ටිකකුත් තියෙනවා. ඒක මේ බෞද්ධ සමාජය ඇතුලේත් ඒක එසේමයි. ඉතින් ඕක කිතුණු සමාජය හෝ Hindu සමාජය හෝ ඉස්ලාම් සමාජය කියලා වෙනසක් තියෙන විදිහක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.
මට පෞද්ගලිකව ගත්තොත් එහෙම මම කොළඹ විසිපතන විද්‍යාලය ඉගෙන ගත්තේ. ඉතින් අපේ පාසලේ ඔය කියන මිශ්‍ර ආගමික සංහිඳියාව අපිට තිබ්බා. අපි ඊටමත් හොඳට පාසල් කාලේ මිතුරන් විදිහට ආශ්‍රය කරා. අදටත් බහුතරයක් අපි ඒ විදිහට ආශ්‍රය කරනවා. ඉතින් මගෙත් ඔය කියන හැමතැනකම මිතුරොත් ඉන්නවා. අපි කවදාවත් දැන් බොරු කියන්න ඕනේ නැහැ. මගේ ගෙදරට ඇවිල්ලා කන මුස්ලිම් කිසිම මගේ යාළුවෙක් අහන්නේ නැහැ මචං මේ චිකන් හලාල්ද කියලා. මගෙන් අහලා නැහැ. එතකොට මම උන්ගේ ගෙවල් වලට ගියාමත් උන්ගෙන් හම්බ වෙන යම් යම් සංග්‍රහ අපි මේක අහන්නේ නැහැ. ඒ උන් දන්නවා මේ ධනුෂ්ක මේ හරක්ම සරව මේව කන්නේ නැහැ. ඒතකොට ධනුෂ්කට ඒ ධනුෂ්කගේ පවුල එනවා නම් අපි මෙහෙමයිද? ඒ අපේ අන්‍ය අවබෝධය, අනන්‍යතාවය. ඒක ආරක්ෂා වෙනවා නම්. ඒ කියන්නේ අපි අපේ සීමාව විඳන් වැඩ කිරීමත්, ඔවුන්ට ඔවුන්ගේ සීමාව ඇතුළේ ඉඳන් වැඩ කරන්න දීමත්. මොකද අපිට මේ ව්‍යවස්ථාව ඇතුළෙන්ම බෞද්ධකම කියන එකට විශේෂ සංරක්ෂණයක් හම්බ වෙලා තියෙනවා. ඒක ආරක්ෂා කිරීම අර මං කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මිනිස්සු ඔලුගෙඩි ටිකේ වගකීමක්. ඒක එතනට සීමා කරන්න ඕනෙත් නැහැ. අපිට මේ සමාජ සුහදත්වය ගෙනියන්න පුළුවන්. මොකද මේ අපි අවසානයේ මොන ආගමක් දරුවත් පංචස්කන්ධයක් තියෙන මිනිසු ටිකන්නේ. අපිට හිතන්න පුළුවන් අනික් සත්වයන්ට වඩා. අපිට ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන්. එතකොට මම හිතනවා ඒ සමාජ සාධාරණත්වය මේ රටේ ඉන්න හැම ආගමකටම තියෙන්න ඕනේ කියලා. ඔහු උප්පත්තියෙන් අපි කියනවානේ මේ උත්පත්තිය තුලදී ඔහු මේ ආගමිකයා කියලා අපි හඳුනගන්නේ නැහැ. උපදිලා ටික කාලයක් යනකොට දැන් නිරාගමික යම් ප්‍රමාණයකට රට ඇතුලේ ඉන්නවා. ඒ ඔහුගේ අවශ්‍යතාවය, ඔහුගේ නිර්වචනය. හැබැයි ඔහු අනික් අයට කරදර නොකර, අනික් සමාජයට පීඩාවක් නොකර, තමන්ගේ தত্ত্বය, තමන්ගේ අවබෝධය තුලින් හැසිරෙනවා නම් මම හිතන්නේ ඒක සමාජය තුල කොන්වීමකට හෝ ගැරවුමකට හෝ අර්බුදයකට හේතුවක් වෙයි කියලා. ඒ සමානාත්මතාවය අපි තියාගෙන යමු. දෙවෙනි එක ගත්තොත් එහෙම මේ LGBT නැත්නම් මේ ලිංගිකත්ව සංක්‍රාන්තිය කියන එක. ඒක ඇත්තටම සමහරක් තත්ත්ව තියෙනවා ඒ පුද්ගලයන්ට උත්පත්තිය විසින් ඒක උරුම කරලා දීලා තියෙනවා. සමහරක් කොටසක් ඉන්නවා ඒක උත්පත්ති විසින් ඔහු හොඳ පුද්ගලයෙක්. හැබැයි ඔහුගේ අවශ්‍යතාවය මත ඔහු සංක්‍රාන්තියක් ලබලා තියෙනවා. ඒකත් ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය. එතකොට ඒ පුද්ගලයා මේ සමාජයේ දශක ගානක් තිස්සේ ජීවත් වෙනවා. ඔහුට අනන්‍ය වෙන සමාජ අවශ්‍යතා කීපයක් තියෙනවා. ඒ අවශ්‍යතා ඔහුට අනන්‍ය විදිහට භුක්ති විඳීමට මේ සමාජ නිදහස දෙන්න ඕනේ. එහෙම නැතුව එහෙම කියනවා නර ජාතියගේ කොලහන් ඔකට ගල් ගහලා ඔක වීඩු කරපන් ඔකට කෝචොක් කරපන්. ඒක මම හිතන්නේ නැහැ මේ සමාජය අපි තහවුරු කරන්න හෝ අනුමත කරන්න ඕන කියලා තත්ත්වයක්. ඔහුත් අපි වගේම මේ සමාජයේ ඉපදිලා මේ සමාජයේම හැදලා වැඩිලා මේ සමාජයේම මියැලෙන තව කොටසක්. එතකොට ඔහුට ඒ සමාජානනතාවය ඇතුලේ හැසිරෙන්න අපි ඉඩ දිය යුතුයි. හැබැයි ඔය මම කියපු මුල කාරණෙත් මම මේ දෙවෙනියට කියන කාරණේ ඇතුලේ අනන්‍ය නිදහස් අනන්‍යතාවය අපි විසින් ගොඩනගා ගත යුතුයි. එහෙම නැතුව හතෙන් පස්සේ එළියට වැහිම තහනම්. එහෙම නැත්නම් මේ සමාජ තලයට ප්‍රවේශ වීම තහනම්. මේ කියන කාරණාවල එළඹ සිටීම තහනම්. ඒ තහනමත් එක්ක ඉන්නේ අනක්නේ. අපි සාමාන්‍යයෙන් තහනමක් එන්නේ කොහෙද? තහනමට එරෙහිව වැඩ කරන්න තියෙන ජීන්ස් එකක ඉන්න මිනිස්සු ටික. මං කියන්නේ එහෙම නෙමෙයි. ඒ සමාජයේ අනන්‍යතාවය වුන්ට දුන්නාම ඔවුන්ගේ නිදහස ඇතුලේ කටයුතු කරයි. ඒ අපේ සමාජයේම කොටසක් විදිහට ක්‍රමිකව පිළිගනි. දැන් පෙරට වඩා ඒ තත්ත්වය දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක අපි ඒ අවස්ථාව දෙමු. කලාව කියන එක ගත්තොත් මචං ඒක ලොකු පුළුල් විෂයක්, පුළුල් පරාසයක්. මම හිතන්නේ කලාව කියන එකේ විවිධ කලා ශාස්ත්‍රවල විවිධ කලාකාමීත්වවල හැම මිනිස්සෙක්ම එල්බිලා ඉන්නවා. සමහරක් කෙනෙක්ට ඒක සාහිත්‍ය වෙන්න පුළුවන්. සමහරක් කෙනෙක්ට ඒක සංගීතය වෙන්න පුළුවන්. සමහරක් කෙනෙක්ට ඒක ගීත රසස්වාදය වෙන්න පුළුවන්. සමහරක් කෙනෙක්ට ඒක සංස්කෘතිය වෙන්නත් පුළුවන්. ඒකත් කලාවේ කොටසක්. ඒ තත්ත්වයන් යටතේ ඒක මිහිර විඳින්න මම හිතන්නේ කාටවත් බාධාවක් තියෙනවා. සහ ඒක ලංකාව ඇතුලේ අපි ඉතිහාසයේ නම්ම එන්න පෝෂණය කරලා තියෙනවා. හැබැයි මේ කලාව කරන පුද්ගලයාව රැකගන්නවද කියලා රැකගෙන තියනවද කියන ප්‍රශ්නේ අපි ගාව තියෙනවා. දැන් උදාහරණයක් ගන්න සමහරක් ඉන්නවා මම නම් කියන්නේ නැහැ. ගීතය ලියන සහ මුල් ගීතයේ අයිතිකරු කියන පුද්ගලයා හරිම සාමාන්‍ය ජීවිතයක් ගත කරා. හැබැයි සුපර් ස්ටාර් කියලා හදන ඒ අර කියපු එකේ නිකන් ෆලෝවර් කෙනෙක් විදිහට ඒක අනුගමනය කරපු පුද්ගලයා යන්නේ බෙන්ස් එකක BMW එකක. මේ විෂමතාවයේ කලා ලෝකයේ ඇතුලේ එන්න වැඩි වෙලා තියෙනවා මිසක් අඩු වෙලා නැහැ. ඒක සමහරක් වෙලාවට රින්ගින් ටෝන් බිස්නස් එක ඇතුලේ
ඒ කියන්නේ ඒ කලාව ව්‍යාපාරයක් කරගත්ත පිරිසක් ඉන්නවනේ. මම කියන්නේ ඒක වරදක් කියලා. තමන්ගේ දක්ෂතාවය ඒකට අලවියට සහ ඉල්ලුමට සරලන භාවිතයකට අවශ්‍යතාවය තියෙනවා නම් අපි ඒකේ නිදහස දිය යුතුයි. හැබැයි ඒවා යම්කිසි මට්ටමක රාජ්‍ය විදිහට ඒවා නියාමනය කළ යුතුයි. එතකොට දැන් සමහරක් කාලවල නියාමනය සඳහා කොමිසම් පත් කරා. ඒ පත් කරන්න එන කොමිසම් වල ඉන්න සමාජිකයෝ නියාමනය කරන තව කට්ටියක් ඉන්න වෙනවා. මොකද අර මම කියන ඔවුන් ඒකට નિરાයාසයෙන් ඒ වෙනුවෙන් පෙළඹෙන්නේ නැහැ. ඔවුන්ට ඒකේ වාසියක් මත තමයි පෙළඹිලා තියෙන්නේ. ඉතින් එහෙම තත්ත්ව අපි දන්නවා, දැකලා තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට දැන් අපිට ඉතාමත් ශ්‍රේෂ්ඨ කලාකාරයෝ හුඟ දෙනෙක් අපිට මෑත කාලීනව නැති වෙලා ගියා. අපි ඇහුවොත් එහෙම ඒකට කවුද ඉන්න රිප්ලේස්මන්ට් එක කියලා ඔබටවත් මටවත් දෙන්න උත්තරයක් නැහැ. ඒ කලාව ඒ තුලින් පෝෂණය වෙලා නැහැ. ඒ තුලින් නිර්මාණකරුවෙක් රැකගන්න පුළුවන් සංවිධිතභාවයක් ගොඩ නැගිලා නැහැ. රාජ්‍යයක වගකීම මේක. නැත්නම් රාජ්‍යයක වගකීම මගේ පක්ෂේ ඉන්න කලාකරුවෝ ටික රැක ගැනීම නෙමෙයි. මේ සියලු ජාතීන් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවෝ මොන ආගමේ වේවා මොන ජාතියේ වේවා මොන පක්ෂයේ වේවා ඔවුන් මේ රටේ පුරවැසියටයි ඔවුන්ගේ කලාවෙන් සේවය කරන්නේ. ඒක අපේ අවාසනාවකට ඡන්ද කාලයට ඔක දෙකට බෙදනවා. එක කට්ටියක් එක වේදිකාවකට ගිහිල්ලා නගිනවා, තව කට්ටියක් තව වේදිකාවකට ගිහිල්ලා නගිනවා. ඉතින් වැඩි කලාකරුවෝ ගොඩක් ඉන්න තැන්වල වාසි වැඩියෙන් පෙන්නනවා. අර මිනිස්සු හැමදාම අර අසරණතාවයෙන් කලාව විතරක් රැකගෙන යන්න ඒ විදිහට ප්‍රතිපත්ති ඉල්ලනවා. ඉතින් ඒ විෂමතාවය මේ ලංකාවේ තියෙනවා. ඉතින් මම හිතන්නේ කලාකරුවන්ටත් ඒක හිතන්න හොඳ වෙලාවක්. මේ ළඟදිත් කලාකරුවෝ ටිකක් බහැලා කිව්වන් රංජන්ව නිදහස් කරලා දෙන්න කියලා. මට අහන්න තියෙන්නේ දැන් සපද කියලා. එහෙම වෙන්නේ නැහනේ. දැන්වත් ඒක තේරුම් ගන්න ඕනේ. මොකද කලාවට කලාවේ තුල ජීවත් වෙන සහ ඒ අනන්‍යතාවය රැකගන්න රාජ්‍ය ප්‍රතිපත්ති හදන තැනට ඔබ බල කරන්න. ඔබ බල කරන්න ඕනේ මට වෙහිකල් පර්මිට් එකක් දෙන්නවත් මට මේ මගේ මේ ඔය ඉවෙන්ට්ස් වල ඔක්කොම ප්‍රොඩක්ෂන්ස් ටික මගෙන් කරගන්නවත් කියන ඉල්ලීම නෙමෙයි. ඔබට අර සමබිම හැදුනොත් ඔබට හි තරඟකාරී කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. අපි ඒකයි නිර්මාණය කරන්න ඕනේ මචං. මම විශ්වාස කරනවා ඒකට අවශ්‍ය වටාපිටාව, ඒක අවශ්‍ය දේශපාලන හයිය, ඒකට අවශ්‍ය අත්දැකීම අපිට තියෙනවා. අපි ක්‍රමානුකූලව ඒක හදනවා. මේක අපි කියලා කිව්වම මේ මම පුද්ගලයෙක් විදිහටවත් අපි 43 කියන පොඩි යට ගොඩනැගෙමින් ඉන්න කණ්ඩායමවත් නෙමෙයි. මේ අපි කියන්නේ මම පුළුල් අර්ථයකින්. ඒ අපි කියන කණ්ඩායම ඇතුලේ හැමෝම ඉන්න ඕනේ. මම ඒකෙදී විවෘතව කියනවා පොහොට්ටු ඇතුලේ ඉන්න රට ගැන හිතන. මේ රට ගැන හිතනවා කියලා මේ බොරු ටෝක්ස් දීලා ඇවිල්ලා එහෙම නෙමෙයි. සංවිධානාත්මකව ප්‍රතිඵලයක් ලබා කර දෙන්න පුළුවන්. මානසිකත්වයේ ඉන්න මිනිස්සු ඉන්නවා. දේශපාලඥයෝ ඉන්නවා. එන්න. රට හදනවා නම් අපි හදමු. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒක ඇතුලේ දේශපාලන ටෝක්ස් දීලා කතා කරලා ඕන තරම් ඔය හැන්සාඩ් පුරවන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න පුළුවන් අවශ්‍යතාවයයි අපි දැන් කිරාමන බලන්න ඕනේ. බොහොම ස්තුතියි මචං. ඉතින් අද දවස් අපිත් එක්ක එකතු වුණාට මම හිතන්නේ මේ අපි මේ සංවාදයේ මෙතනින් නවත්තන්න හොඳ නැහැ. තව අපි අනිවාර්යෙන් දිගටම කරගෙන යන්න ඕනේ. මම දැන් සමහර විට අපිට මීට වඩා තව පුළුල් කණ්ඩායම් කිහිපයක් එකතු අපි සංවාද කරමු. කළ අවසානයේ අර මම දන්න ධනුෂ්කගේ එක වචනයක් ඒක මමත් ඒක හරිය ආස වචනයක්. මම ඇත්තට වචනය ඇහෙද්දි මම හරි ඒ වචනේ ඇහෙද්දි මටම හිතුනේ තමයි අඩ මෙහෙම වෙනවනම් මරුනේ. කියන්නේ මේ වචනේ තමයි ඉන්නේ හිතෙන්නට. පුළුවන්. මම ඉතාමත් පැහැදිලිව කියනවා පුළුවන්. ඔබ ඒ කියන 2018 කාලේ මම හිතන්නේ ඉතින් ඒක පුළුවන් නේ. ඒ සුන්දර සිහිනය සහ සුන්දර කාලය මේ රටට ගේන්න පුළුවන්මයි. මම ඒක දැඩිව විශ්වාස කරනවා. මම ඒ වෙනුවෙන් අපරිමිතව වෙහෙසෙනවා. මගේ කාලයෙන් වැඩි කොටසක් මම දීලා තියෙනවා. හැබැයි මට තනියෙන්වත් මගේ પરම්පරාවේ 100කට 200කටත් කරන්න බෑ. ඒ මොරාල් එක, ඒ දැනීම, ඒ කියවීම, ඒ ඉගෙනීම සමස්ත තරුණ ප්‍රජාවගෙන් එන්න ඕනේ. ඇවිල්ලා ඒ පිබිදීම අපි ගමු. මොකද මේක අපේ රට. මට යන්න වෙන තැනක් නැහැ. මගේ දරුවටත් නැහැ. ඔබටත් එහෙමයි. බහුතරයකට එහෙමයි. සුළුතරයකට තියෙන පුළුවන් මම මුලදී කිව්වා වගේ. බහුතරය වෙනුවෙන් අපි පෙනී සිටිමු. ඔව් ඉතින් ධනුෂ්ක වගේ මේක ධනුෂ්කකට ඉන්න හිතන රට විතරක් නෙවෙයි අපි හැමෝටම ඉන්න හිතන රට. ඉතින් ඒ ඉන්න හිතන රට වෙනුවෙන් අපි තවදුරටත් අපේ පුළුවන් දායකත්වය ලබා දෙමු සහ උපරිම දායකත්වය ලබා දෙමු. ඒ වෙනුවෙන් මචං යලිත් දවසක ආයේ හමුවේ බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබ හැමෝටම සුබ දවසක්. ස්තුතියි මචං. බොහොම ස්තුතියි මචං. මචං වෙනුවෙන් ආරාධනා කරාට. Thank you. හරි බොහොම ස්තුතියි.